දැන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට ගිණුම් කරන සමීකරණය කියන කොටසට අදාළ ප්‍රශ්න පත්‍රය. පහුගිය පන්ති අපි එතකොට දවස් දෙකක් අපි සාකච්ඡා කළා ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය සහ ව්‍යාපාර සංවිධානය කියන පාඩම් වලට අදාළව තියෙන ප්‍රශ්න පත්‍ර. අපි දැන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිණුම් කරන සමීකරණ. ගිණුම් කරණයේ හැඳින්වීම සහ ගිණුම් කරන සමීකරණය කියන කොටසට අදාළ ප්‍රශ්න පත්‍රය. හරි. එතකොට අපෙන් විභාග ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය ළමයි අපි සාමාන්‍ය පෙළ විභාගය ගත්තාම සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන ප්‍රශ්නාංක 5 හැදෙන්නේ. කියන්නේ O level paper එකේ ප්‍රධාන ප්‍රශ්නාංක 5 හැදෙන්නේ මෙන්න මේ ගිණුම් කරණය හැඳින්වීම, ගිණුම් කරන සමීකරණය සහ ද්විත්ව සටහන් ක්‍රමය. ඔය කියන පාඩම් වලින් සහ මූලික පොත්වල, ඒ කියන්නේ උපයෝගී පොත්වල අපිට ඊළඟට කරන්න තියෙන පාඩමේ මූලික කාරණා වලින් තමයි ප්‍රශ්නාංක 5 හැදෙන්නේ. එතකොට මේ කොටස ඔයාලට හරියටම ආවරණය කරගන්න පුළුවන් වුණා නම් මේ ප්‍රශ්න ටිකට ඔයාලට නිවැරදිව පිළිතුරු ලියන්න පුළුවන් වුණා නම් ඔයාලට පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයේ O level විභාගයේ ප්‍රශ්නාංක 5ට නිවැරදිව පිළිතුරු සපයන්න. right අපි බලමු මොනවද මේ ගිණුම් කරන සමීකරණය කියන පාඩමට අදාළව ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න සහ ඒවට පිළිතුරු. ඉස්සලාම කියනවා ළමයි බලන්නකෝ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. ප්‍රශ්නාංක 1 සිට 20 දක්වා වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. දැන් වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ නිවැරදි ගිණුම් කරන සමීකරණය තෝරන්න කියලා දෙනවා. නිවැරදි ගිණුම් කරන සමීකරණ. දැන් අපි ඉගෙන ගන්න ගිණුම් කරන්නේ සමීකරණය තමයි ළමයි ව්‍යාපාරයක් සතුව තියෙන වත්කම් වල අයිතිය ඒ වත්කම් දුන්න අයට තමයි අයිති වෙලා තියෙන්නේ. ව්යාපාරයක වත්කම් තියෙනවා. ඒ වත්කම් වලට වටිනාකමක් තියෙනවා. මේ වත්කම් ව්‍යාපාරයට ඉබේ පහළ වෙන්නේ නැහැ. ව්‍යාපාරයට අවශ්‍ය කරන වත්කම් පාර්ශවයන් දෙකක් විසින් ලබා දෙනවා. පළවෙනි එක්කෙනා තමයි අයිතිකාරයා. එයාට තියෙන අයිතියට අපි කියන්නේ හිමිකම කියලා. ඊළඟට බාහිර පාර්ශව ඒගොල්ලන්ට තියෙන අයිතියට අපි කියන්නේ වගකීම් කියලා. ඒ අනුව අපේ ගිණුම් කරන සමීකරණය අපි මේකට මූලික ගිණුම් කරන සමීකරණය කියලා කියනවා. වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. ඒ අනුව බලන්නකෝ පිළිතුරු අංකය 3 වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් නිවැරදි ගිණුම් කරන සමීකරණය තමයි පිළිතුරු අංක 3 වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ ව්‍යාපාරයක වත්කම් හා හිමිකම වැඩි වෙන ගනුදෙනුවක් වන්නේ. ව්‍යාපාරයක වත්කම් සහ හිමිකම වැඩි වෙන ගනුදෙනුව. දලමයි ව්යාපාරයක වත්කම් වැඩි වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ ව්යාපාරයට වත්කම් ලැබෙනවා කියන එක. ඒතර වත්කම් ලබා ගන්නවා කියන එකනේ අදහස. ඒතර තමයි වත්කම් වලගේ වැඩි වෙන්නේ. ඒතර වත්කම් ලැබෙන්නේ කොහොමද? එක්ක වත්කම් මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් අයිතිකාරව ව්‍යාපාරයට වත්කම් යොදවන්න ඕනේ. ඊළඟට දැන් මෙතෙන්දි කියනවා වත්කමක් සහ හිමිකමක් වැඩි වෙන බලපෑම. හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වීමට අදාළව ගනුදෙනු දෙකක් අපි සාකච්ඡා කරා පාඩමේදී. ඔබට මතක නම් අයිතිකාරයට තියෙන අයිතිය හිමිකම. හිමිකමේ යගේ වැඩි වෙන ගනුදෙනු දෙක තමයි ළමයි. පළවෙනි එක්කෙනා අයිතිකාරයා ප්‍රාග්ධනයේ යෙදවීම. අයිතිකාරයා ප්‍රාග්ධනයේ යෙදවනකොට අයිතිකාරයාගේ හිමිකමේ වටිනාකම වැඩි වුණා. ඔබට මතක ඇති. ඒත් එක්කම තවත් හිමිකම වැඩි වෙන ගනුදෙනුවක් අපට හම්බුණානේ ළමයි ආදායම් ඉපයීම සමීකරණය කියන පාඩමේදී නේද? ආදායම් කියන්නේ ලාභ වලට. ඒතර ආදායමක් ලැබීමේ අවසාන ප්‍රතිඵලය තමයි ව්‍යාපාරයට ලාභයක් ලැබෙන්නේ. ලාභය අපි අයිතිකාරයට දෙනවා. ඒ නිසා අයිතිකාරයාගේ හිමිකම ආදායම් ලැබෙනකොටත් වැඩි වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම ලාභ ලැබෙනකොටත් හිමිකම වැඩි වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒතර දැන් මෙතනින් අපෙන් අහන ප්‍රශ්නය තමයි වත්කමක් වැඩි වෙලා හිමිකම වැඩි වෙන ගනුදෙනුවක් තෝරන්න. අපිට මේකට අදාළව ගනුදෙනු දෙකක් ගන්න පුළුවන් ළමයි. එකක් අයිතිකාරයා ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදවීම. අයිතිකාරයා ව්යාපාරයට ප්‍රාග්ධනය යෙදුවහම ව්‍යාපාරයේ වත්කම් ප්‍රමාණය වැඩි වෙනවා සහ අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා. ඒ වගේම ව්‍යාපාරයට මොනවා හරි ආදායමක් ලැබෙනවා මුදලින්. එහෙම ආදායමක් ලැබුණාම මුදල් වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙන එක තමයි වෙන්නේ. අපිට දීලා තියෙන මේ පිළිතුරු හතරෙන් බලන්න පිළිතුරු අංකය 2 අයිතිකරු ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනය යොදවනවා රුපියල් ලක්ෂයක්. ව්යාපාරය පවත්වාගෙන යනකොට ව්‍යාපාරයට අයිතිකාරයා ඒ පවත්වාගෙන යන කාලය අතරමැදදී අයිතිකාරයා ප්‍රාග්ධනය සපයනවා. ඒකට අපි ඒකට කියනවා අමතර ප්‍රාග්ධනය සැපීම කියලා. ඒ අමතර ප්‍රාග්ධනය සැපෙවුවාම ළමයි ව්යාපාරයට වත්කම් ලැබෙනවා. ඒකට වත්කම් වැඩි වෙනවා. අයිතිකාරයා සපයන නිසා ළමයි හිමිකම වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩි වෙලා හිමිකම වැඩි වීමට අදාළව මෙතන තියෙන ගනුදෙනුව මෙතන තියෙන නිවැරදි පිළිතුර තමයි පිළිතුරු අංක 2 අයිතිකරු ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනය යෙදුවා කියන පිළිතුර තමයි නිවැරදි.
දැන් මෙතෙන්ට අපිට ළමයි තව පිළිතුරක් ගන්න පුළුවන් ව්‍යාපාරයට ආදායමක් ලැබීම. නමුත් එහෙම පිළිතුරක් මේ පිළිතුරු හතර තුල සදානක් වෙලා නැහැ. ඊළඟට අපි ආවොත් එහෙම ප්‍රශ්නාංක 3ට ව්‍යාපාරයේ බාහිර පාර්ශවයන්ගෙන් ලබා ගන්නා සම්පත් වලට කියන තනි වචනය. බාහිර පාර්ශවයන්ගෙන් සම්පතක් ගත්තාම ළමයි ඒ ගත්ත සම්පත් නැවත ඒගොල්ලන්ට ආපහු ගෙවන්න ඕන. එහෙම ගෙවන්න ව්‍යාපාරය බැඳෙනවා. එකෙන් අදහස් කරන්නේ සරලව මේ ව්‍යාපාරයක් බාහිර පාර්ශවයන්ගෙන් ලබා ගන්න සම්පත් කියලා කියන්නේ ව්‍යාපාරය ගන්න ණයවලට. ඒ ණය ටික ව්‍යාපාරයේ ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ බැඳීම් වලට අපි කියන්නේ වගකීම් කියලා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නය ව්‍යාපාරයේ බාහිර පාර්ශවයන්ගෙන් ලබා ගන්නා සම්පත් වලට කියන නම තමයි ළමයි වගකීම්. පිළිතුරු වෙන්නේ අංක 2. නිවැරදි පිළිතුර අංක 2 වගකීම්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය ව්‍යාපාරයක ජංගම නොවන වත්කමකට උදාහරණයක් අපෙන් අහනවා. ජංගම නොවන වත්කම. ජංගම නෙවෙයි. ජංගම කියලා කියන්නේ මාස 12ක් හෝ ඊට වඩා අඩු කාලයක් පවතින ඒ වගේම ඉක්මනින් මුදල් බවට පත් වෙන වත්කම් වලට. ජංගම නොවන කියන්නේ මාස 12කට වඩා වැඩි කාලයක් අපට ප්‍රතිලාභ ලබා දෙන වත්කම් තමයි ජංගම නොවන වත්කම් විදිහට හඳුනාගත්තේ. ඒතර මෙතන තියෙන වත්කම් අතරින් ජංගම නොවන වත්කම තමයි ළමයි ලීබඩු කියන වත්කම. ලීබඩු වල සාමාන්‍යයෙන් ලීබඩු මිලදී ගත්තාම ඒ ලීබඩු භාවිතයට ගන්න නැත්නම් ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වන කාලය මාස 12කට වඩා වැඩි. ඒ නිසා ලීබඩු කියන්නේ ඕනම ව්‍යාපාරයකට. ලීබඩු පාවිච්චියට ගන්න ව්‍යාපාරයකට ලීබඩු කියලා කියන්නේ තමයි ජංගම නොවන වත්කම. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3 ලීබඩු ජංගම නොවන වත්කමකට උදාහරණයක්. ඊළඟට අපි ආවොත් එහෙම ළමයි ප්‍රශ්නාංක 5 පස්වෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංක 5 කියන්නේ ළමයි ව්‍යාපාරයක ජංගම වගකීම් දැක්වෙන පිළිතුරු කාණ්ඩය තෝරන්න. ව්‍යාපාරයක ජංගම වගකීමක් දැක්වෙන පිළිතුරු කාණ්ඩය තෝරන්න කියලා කියන්නේ. දැන් වගකීම් කියලා කියන්නේ ණයවලටනේ. අපි ඒක ඉගෙන ගත්තා. ඒතර ණයක් ගත්තාම මේ ණය ආපහු ගෙවන්න ව්‍යාපාරය බැඳිලා ඉන්නවා සහ මේ ණය ආපහු ගෙවන්න අපට කාලයක් ලැබෙනවා. ණය ආපසු ගෙවීමට ලැබෙන කාලය මත අපි ඉගෙන ගත්ත ළමයි වගකීම් වර්ග දෙකක්. ඒ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. අපෙන් අහන්නේ මෙතන ජංගම වගකීම් දැක්වෙන පිළිතුරු කාණ්ඩය. දැන් මොනවටද මේ ජංගම වගකීම් කියලා කියන්නේ? ජංගම වගකීමක් කියලා කියන්නේ ආපසු ගෙවන්න මාස 12කට වඩා අඩු කාලයක්. ඒ කියන්නේ ණය ටික ආපහු ගෙවන්න, ණයෙන් නිදහස් වෙන්න අපිට මාස 12කට වඩා අඩු කාලයයි නම් ලැබෙන්නේ. අපි ඒ වගේ වගකීම් වලට කියනවා ජංගම වගකීමක් කියලා. ඒකේ සරලම අදහස තමයි ළමයි ඔබ සරලව තේරුම් ගන්නවා නම් ඊටාම ඉක්මනින් ගෙවලා නිදහස් වෙන්න ඕනේ ණය. ඊටාම ඉක්මනින් ගෙවන්න ඕනේ ණය. ඒවට කියන්නේ අපි ජංගම වගකීම් කියලා. එතන මේ දීලා තියෙන පිළිතුරු හතර තුල මෙන්න මෙහා සඳහන් වෙනවා ළමයි බලන්න. පිළිතුරු අංකය 3 ණය හිමියෝ ඊළඟට බැංකු අයිරාව ගෙවිය යුතු බිල්පත් ඒ කියන්නේ ගෙවිය යුතු වියදම් සහ කෙටි කාලීන ණය. එතන ඔය කෙටි කාලීන කියන වචනයෙන් අදහස් කරන්නේ මාස 12ක් ඊට වඩා අඩුයි කියන එක තමයි කෙටි කාලීන කියන එකෙන් අදහස් කරන්නේ. ඒ අනුව නිවැරදි පිළිතුර වෙන්නේ ජංගම වගකීම් දැක්වෙන පිළිතුරු කාණ්ඩය පිළිතුරු අංකය 3. බලන්න පිළිතුර ආයසරයක් ණය හිමියෝ බැංකු අයිරාව කියන වගකීම අපිට ඉස්සරහා පාඩමක් තියෙනවා ළමයි බැංකු ගිණුම කියලා. මේ බැංකු ගිණුම කියන පාඩමේදී මේ බැංකු අයිරාව කියන වගකීම අපිට හම්බ වෙනවා. අපි එතෙන්දී ගැන විස්තර කතා කරමු. ඒ වගේම ගෙවිය යුතු බිල්පත් කියන්නේ ගෙවිය යුතු වියදම්. ඒ වගේම කෙටි කාලයකට ගත්ත ණය අපි ඒවා හඳුන්වනවා ඒ සියල්ලම ජංගම වගකීම් විදියට. ඊළඟට ප්‍රශ්නාංක 6 උඩ පිළිතුරු වෙන්නේ යාට අංක 3. ණය හිමියෝ බැංකු අයිරාව ගෙවිය යුතු බිල්පත් සහ කෙටි කාලීන ණය. ඊළඟට ප්‍රශ්නාංක 6 ව්‍යාපාරයක හිමිකම වැඩිවීමට බලපාන කරුණක්. හිමිකම වැඩිවීමට බලපාන කරුණක්. මම මේ කොටස පටන් ගන්නකොටත් ඔබට මේ දේ මතක් කළා. අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙන්න බලපාන කරුණු කාරණා දෙකක් තියෙනවා. එකක් අයිතිකාරයා ප්‍රාග්ධනය යෙදවීම, අනිත් එක්කෙනා ආදායම් නැත්නම් ලාභ ලැබීම. ආදායම් ලැබීම නැත්නම් ලාභ ලැබීම සහ අයිතිකාරයා ප්‍රාග්ධනය යෙදවීම කියන කරුණු වලින් කියන ගනුදෙනු වලින් අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා. ඒ අනුව දීලා තියෙන පිළිතුරු හතරෙන් අමතර ප්‍රාග්ධනය යෙදවීම කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. අයිතිකාරයා ප්‍රාග්ධනය යෙදුවාම අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා. එහෙනම් 6 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 අමතර ප්‍රාග්ධනය යෙදවීම. ඊළඟට ප්‍රශ්නාංක 7 ව්‍යාපාරයක වත්කමක ලක්ෂණයක් නොවන්නේ වත්කමක ලක්ෂණයක් නෙවෙයි. අපි වත්කම් වල ලක්ෂණ කීපයක්
ඉගෙන ගත්ත 4යි 5යි ප්‍රශ්න වලට පිළිතුරු මොනවද කියලා අහනවා. 4 වෙනි ප්‍රශ්නය ව්‍යාපාරික ජංගම නොවන වගකීම තමයි ජංගම නොවන වත්කම. 4 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ ව්‍යාපාරික ජංගම නොවන වත්කම ලී බඩු ජංගම නොවන වත්කම. 5 වෙනි ප්‍රශ්නයට පිළිතුර තමයි මම දැන් කියලා අවසාන කළේ. පිළිතුරු අංකය 3. ණය හිමියෝ බැංකු වෛරාව ගෙවිය යුතු බිල්පත් සහ කෙටි කාලීන ණය. ඊළඟට දැන් අපි ආවේ 6 වෙනි ප්‍රශ්නයත් කතා කරා හිමිකම වැඩි වීමට බලපාන කරුණ තමයි අමතර ප්‍රාග්ධනීය වීම. දැන් 7 වෙනි ප්‍රශ්නෙටයි අපි ආවේ ව්‍යාපාරයක වත්කමක ලක්ෂණයක් නොවන්නේ. වත්කමක ලක්ෂණයක් නෙවෙයි. අපි ඉගෙන ගත්තා වත්කමක ප්‍රධාන ලක්ෂණ තුනක්. ප්‍රධාන ලක්ෂණ තුනක් අපි ඉගෙන ගත්තා. පළවෙනි එකේනා තමයි ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන විදියට ව්‍යාපාරයට වෙනස් කරන්න පුළුවන්. ඒක වත්කමක ප්‍රධාන ලක්ෂණයක්. නීත්‍යානුකූලව අයත් වීම කියලත් සමහර අය මේකට කියනවා. ඊළඟට තවත් අපි ඉගෙන ගත්ත වත්කමක ලක්ෂණයක් තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම නැත්නම් බිහිවීම. අතීතයේ කරපු ගනුදෙනුවක් නිසා තමයි වර්තමානයේ ওই දේවල් ව්‍යාපාරයට වත්කම් වෙලා තියෙන්නේ. අතීතයේ මේවා ගත්ත නිසා, අතීතයේ හදපු නිසා. ඒ නිසා තමයි වර්තමානයේ වත්කම් බවට පත් වෙලා තියෙන්නේ. සහ අනාගතයේ ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ලබා දීම කියන අදහස් කරන්නේ මෙතනින් එහාට ඉස්සරහා කාල සීමාව තුළදී ඒ දේ භාවිතා කරලා ව්‍යාපාරයට ආදායම් උපයන්න පුළුවන්. ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කියන දේ. ඔයිට අමතරව මම තව වත්කමක ලක්ෂණයක් ඔබට ඉදිරිපත් කළා. වත්කමේ වටිනාකම විශ්වාසවන්තව මැනගන්න පුළුවන් වීම කියලා. ඒක ඔබට අදාළ ලක්ෂණයක් නෙවෙයි. ඔය කියන ලක්ෂණ තුන කලින් කිව්ව ලක්ෂණ තුන පාඩම් කරගත්තා නම් හරි. එතන 7 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ අපිට එහෙම වත්කමක ලක්ෂණයක් නොවන පිළිතුර. වත්කමක ලක්ෂණයක් නෙවෙයි ළමයි 4 වෙනි පිළිතුර. නැවත ගෙවීමකදී සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාම. වත්කමක් නැවත ගෙවීමක් අවශ්‍ය නැහැ. මොකද ව්‍යාපාරයේ නීත්‍යානුකූල අයත් දෙයක් නේ. අතීතයේ ගෙවල ඒවා අරන් තියෙන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් කියලා අපි කිව්වේ ඒකයි. මේ ඔබට ඉදිරිපත් කරන 4 වෙනි පිළිතුර නැවත ගෙවීමකදී සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාම කියන පිළිතුර ඒක අයිති වෙන්නේ වගකීමක ලක්ෂණයකට. අපි ණයක් ගෙවනකොට, ණය ගෙවලා නිදහස් වෙනකොට තමයි ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 7 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංකය 4. පිළිතුරු අංක 4. ඊළඟට ඔබට 8 වෙනි ප්‍රශ්නය බලා ගන්න පුළුවන්. ප්‍රශ්නාංක 8 අපිට දැන් මෙතනින් එහාට ගණන් කීපයක් තමයි හදන්න තියෙන්නේ. මේවට නම් වඩා නිවැරදිම පිළිතුරු අපිට දෙන්න පුළුවන්. 2019 1.31 දිනට සරණිගේ ව්‍යාපාරයේ ගෙනුම් කරන සමීකරණය දක්වපු විදිය ඔය තියෙන්නේ. ඔයාට ඔය දීලා තියෙන ඔයාට පේනවා ස්ක්‍රීන් එකෙත් මම ඒක පැහැදිලිව දාලා තියෙනවා. සරණිගේ ව්‍යාපාරයේ 2019 1.31 දිනට ගෙනුම් කරන සමීකරණය තිබුණු විදිය. බලන්නකෝ වත්කම් තියෙනවා රුපියල් 75000ක්. ඊළඟට හිමිකම තියෙනවා රුපියල් 60000ක්. ඊළඟට වගකීම් තියෙනවා රුපියල් 15000ක්. මේ තියෙන්නේ දැනට තියෙන වත්කම් හිමිකම සහ වගකීම් වල ශේෂයක්. ඊළඟට අපෙන් ප්‍රශ්නය අහනවා සරණේ අමතර ප්‍රාග්ධනය ලෙස රුපියල් 10000ක් යෙදුව විට නව ගිණුම් කරන සමීකරණය තෝරන්න කියලා කියනවා. දැන් මේ වගේ වෙලාවකදී අපි ළමයි උත්තර ලියනකොට පිළිතුරු ලියනකොට අපි ඉස්සෙල්ලාම කරන දේ තමයි මේ වෙලා තියෙන ගනුදෙනු සරණි රුපියල් 10000ක් අමතර ප්‍රාග්ධනය දාන්න. මේ වෙලා තියෙන ගනුදෙනුව අපි සමීකරණයට ඇතුළත් කරලා බලනවා අවසානයේ එකතු කරලා බලනවා සමීකරණයේ තියෙන විදිය. ඒක තමයි ලේසිම ක්‍රමය අපිට මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න. දැන් එහෙම පිළිතුරු සපයනකොට අපි මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම අපේ කටු වැඩ කරන කොලේ, පෙර වැඩ කරන කොලේ අපි ලියා ගන්න ඕනේ ළමයි සමීකරණය. වත්කම් සමානයි හිමිකම ධන වගකීම. ඉතින් අහගන්නකො මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්න පත්‍රේ එනවා. වත්කම් සමානයි හිමිකම ධන වගකීම කියලා අපි පිළිතුරු පත්‍රයේ අපේ කටු වැඩ කොලේ අපි මේ සමීකරණය ලියා ගන්නවා. ඊළඟට දැනට සමීකරණයේ තියෙන අගයන් ටිකත් අපි මේ සමීකරණයට ආදේශ කරගමු. අපිට කියනවා වත්කම් තියනවලු 75000ක්. මේ වත්කම් ටික හැදෙන්නේ කොහොමද? අයිතිකාරයාගේ හිමිකම රුපියල් 60000යි. හිමිකම යටින් ලියා ගන්නවා 60000යි. වත්කම් යටින් ලියා ගන්නවා 75000යි. හිමිකම යටින් ලියා ගන්නවා 60000යි. ඊට වගකීම් තියෙනවා 15000ක්. වගකීම් යටින් ලියා ගන්නවා 15000යි. මේ විදිහට අපි ඉස්සෙල්ලාම අපිට දීලා තියෙන සමීකරණය ඒ ශේෂත් එක්ක අපේ පෙර වැඩ කටු වැඩ කරන කොලේ අපි ලියා ගන්නවා. ඊළඟට අපි වෙලා තියෙන ගනුදෙනුව මේ සමීකරණයට ආදේශ කරලා එකතු කරලා බලනවා අවසානයේ පිළිතුර කීයද කියලා. අපිට දීලා තියෙන ගනුදෙනුව තමයි අයිතිකාරයා අමතර ප්‍රාග්ධනය රුපියල් 10000ක් දානවා. අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දානවා.
ව්‍යාපාරයට අයිතිකාරයා මුදල් දැම්මහම ඒ ගනුදෙනුව බිහි කරන බලපෑම් දෙක තමයි මුදල් වත්කම වැඩි වෙනවා සහ හිමිකම වැඩි වෙනවා. අපිට විස්තරාත්මකව මෙතන ලියන්න දෙයක් නැහැ. විස්තරාත්මකව ලියන්න දෙයක් නැහැ. වත්කමක් වැඩි වෙනවා රුපියල් 10000කින්. ඒ වගේම හිමිකම වැඩි වෙනවා රුපියල් 10000කින්. ඔයා දන්නවා අයිතිකාරයන් මුදල් දැම්මහම තිත්ව බලපෑම මොකක්ද කියලා. ඒව අපි සෑහෙන කාලයක් තිස්සේ කතා කරපු ගනුදෙනු. මුදල් වත්කම වැඩි වෙනවා 10000යි හිමිකම වැඩි වෙනවා 10000යි. ඔය බලපෑම් දෙක අපි අර පෙර කටුවැඩ කොලේ ලියාගත්ත සමීකරණයට ආදේශ කරනවා. ඒතර මේ වත්කම් වැඩි වෙනවා 10000යි ඊළඟට හිමිකම වැඩි වෙනවා 10000යි. right. දැන් මේම සමීකරණයට ආදේශ කළාට පස්සේ සමීකරණය ලියාගත්තට පස්සේ අපිට පුළුවන් අවසානයේ මෙයාව එකතු කරලා බලන්න දැන් සමීකරණයේ තියෙන විදිය. එතකොට වත්කම් තියෙනවා 85000. කලින් 75000ක් තිබුණා. අර 10000ක් ප්‍රාග්ධනය දැම්මා මෙතන වත්කම් 10000ක් ලැබුණා. ඒ 10000 එකතු කළාම දැන් වත්කම් තියෙනවා 85000. අයිතිකාරයාගේ හිමිකම කලින් තිබුණේ 60000යි. දැන් 10000ත් එක්ක අයිතිකාරයාගේ හිමිකම 70000ක් තියෙනවා. වගකීම් වලගේ වෙනසක් නැහැ. වගකීම් 15000යි. එහෙනම් මෙන්න මේ විදිහට සමීකරණය අපිට දැන් තියෙන විදිය ගන්න පුළුවන්. වත්කම් 85000යි, හිමිකම 70000යි, වගකීම් 15000යි. වත්කම් 85000යි, හිමිකම 70000යි සහ වගකීම් 15000යි. නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1 වත්කම් 85000යි, හිමිකම 70000යි, වගකීම් 15000යි. ප්‍රශ්නාංක 8ට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. ඊළඟට අපිට තවත් ඒ වගේම ප්‍රශ්නයක් දෙනවා ප්‍රශ්නාංක 9න්. ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක් ගෙනුම් කරන සමීකරණයට බලපා ඇති ආකාරය පහත දක්වා ඇත. ගනුදෙනුවක් සමීකරණයට බලපාලා තියෙන විදිය දක්වලා තියෙනවා. ඒතර වෙලා තියෙන දේ බලන්නකො ළමයි. වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා සමීකරණය දීලා තියෙනවා. ඒකේ වත්කම් වැඩි වෙලා තියෙනවා රුපියල් 10000කින්. ඒ වගේම වගකීමුත් වැඩි වෙලා රුපියල් 10000කින්. වත්කම් වැඩි වෙලා තියෙනවා වගකීම් වැඩි වෙලා තියෙනවා. එතකොට අපෙන් අහන ප්‍රශ්නය තමයි සිදුවී ඇතයි සිටිය හැකි ගනුදෙනුව තෝරන්න. මේ දීලා තියෙන ගනුදෙනු හතරෙන් ඔය බලපෑම් දෙකට අදාළ ගනුදෙනුවක් තෝරන්න කියලායි අපිට කියන්නේ. එතකොට දැන් මෙතන වෙලා තියෙන දේ චුට්ටක් ආයෙසරයක් බැලුවොත් එහෙම වත්කම් වැඩි වෙලා. ඒ කියන්නේ ව්‍යාපාරයට වත්කමක් ලැබිලා. ඊළඟට වගකීම් වැඩි වෙලා. වගකීම් වැඩි වෙන්නේ ණය ගත්තාමනේ. එහෙනම් මේ වත්කම ව්‍යාපාරයේ අරන් තියෙන්නේ කොහොමද ණයට? ණයට මොනවා හරි වත්කමක් අරගෙන. එක්කෝ මුදල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාණ්ඩ ටිකක් වෙන්න පුළුවන්, ලී බඩු වෙන්න පුළුවන්. මොනවා හරි වත්කමක් ව්‍යාපාරයේ ණයට අරගෙන කියන එකයි උගෙන් අදහස් කරන්නේ. ඒතර දීලා තියෙන පිළිතුරු ටික අපි බලාගෙන ආවොත් එහෙම අපිට පේනවා පිළිතුරු අංකය 3 මෙන්න මෙහෙම පිළිතුරක් දෙනවා. මෙහෙම ගනුදෙනුවක් තියෙනවා. ව්‍යාපාරයේ රුපියල් 10000ක ණය මුදලක් ගන්නවා. රුපියල් 10000ක ණය මුදලක් ගත්තාම මුදල් වත්කම 10000කින් වැඩි වෙනවා. ඒ වගේම ණය හිමි වගකීම 10000කින් වැඩි වෙනවා. පැහැදිලිනේ බැංකුවකින් නෙමෙයි අරන් තියෙන්නේ. ඒ නිසා ණය හිමි වගකීම රුපියල් 10000කින් වැඩි වෙනවා. එතකොට දැන් බලන්නකො හරිනේ බලපෑම් දෙක. වත්කමක් වැඩි වෙලා වගකීමක් වැඩි වෙලා. එහෙනම් වඩා සුදුසුම ගනුදෙනුව තමයි ගනුදෙනු අංකය 3 ව්‍යාපාරයේ රුපියල් 10000ක ණය මුදලක් ලබා ගැනීම. 9 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ඊළඟට අපි ප්‍රශ්නාංක 10ට එමු. ප්‍රශ්නාංක 10න් කියන්නේ ළමයි ව්‍යාපාරයක හිමිකම සහ වත්කම් යන අයිතම දෙකෙහිම වටිනාකම අඩුවීමට බලපාන ගනුදෙනුවක් තෝරන්න කියලා කියන්නේ. අයිතිකාරයාගේ හිමිකම අඩු වෙන්නත් ඕනේ, ඒ වගේම වත්කම් අඩු වෙන්නත් ඕනේ. හිමිකම සහ වත්කම් කියන දෙකම අඩු වෙන්න බලපාන ගනුදෙනුව. දැන් මෙතනින් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් හිමිකම අඩු වීමට බලපාන ගනුදෙනුවක් කියන එක. ලේසියෙන්ම ගන්න පුළුවන්. වත්කමක් අඩු වෙලා හිමිකම අඩු වෙලා. අපිට ලේසි තැනින් අපි මේකේ අල්ලගමු. ලේසි තැන තමයි හිමිකම අඩු වෙලා. හිමිකම අඩු වෙන්න බලපාන ගනුදෙනු දෙකක් තියෙනවනේ ළමයි. හිමිකම වැඩි වෙන්න බලපාන ගනුදෙනු දෙකයි. හිමිකම අඩු වෙන්න බලපාන ගනුදෙනු දෙකයි. එකක් තමයි අයිතිකාරයක් ගැනිලි සිදු කිරීම. අයිතිකාරයක් ගැනිලි කරනකොට හිමිකම එයාගේ අඩු වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාරයේ වියදමක් මුදලින් ගෙවීම. වියදමක් ගෙවුවාමත් අයිතිකාරයාගේ හිමිකම අඩු වෙනවා. එතකොට අයිතිකාරයා ව්‍යාපාරයේ තියෙන මොනවා හරි වත්කමක් අරන් ගියාම ඇතිවන බලපෑම් දෙක තමයි වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා හිමිකම අඩු වෙනවා. ඒ වගේම වියදමක් ගෙවුවාම සමීකරණයේදී ඇති කරන බලපෑම් දෙක තමයි වත්කම් අඩු වෙනවා, මුදල් වත්කම අඩු වෙනවා, සහ හිමිකම අඩු වෙනවා. එහෙනම් අපිට මේ බලපාන මේ බලපෑම් දෙකට අදාළව ගනුදෙනු දෙකක් ගන්න පුළුවන්. එකක් අයිතිකාරයක් ගැනිලි සිදු කිරීම, අනිත් එක නා වියදමක් මුදලින් ගෙවීම. දීලා තියෙන පිළිතුරු හතරෙන් පිළිතුරු අංක 2
මේ පිළිතුරු හතර ඇතුළේ ළමයි ගැණිලි දීලා නැහැ. ගැණිලි දීලා නැහැ. එහෙනම් දීලා තියෙන පිළිතුරු හතරෙන් ළමයි පිළිතුරු අංක දෙකේ තියෙනවා රුපියල් 10000ක විදුලි බිලක් ගෙවීම කියලා. ඒතර විදුලි බිල කියන්නේ වියදමක්, විදුලි ගාස්තු. වියදමක් ගෙවුවාම බලපෑම් දෙක මුදල්වත්කම අඩු වෙනවා, හිමිකම අඩු වෙනවා. එහෙනම් උඩින් දීලා තියෙන බලපෑම් දෙකට ගැලපෙන ගනුදෙනුව තමයි පිළිතුරු අංක දෙකේ තියෙන්නේ. පිළිතුරු අංක 2 10 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 2. ඊළඟට 11 වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා ව්‍යාපාරයක ප්‍රාග්ධනය ගණනය කළ හැක්කේ කුමකින්ද? දැන් මේ වචනත් එක්ක අපිට නිකන් නුහුරු නුපුරුදු බවක් දැනේ. මෙතන මේ ප්‍රාග්ධනය කියන්නේ ළමයි අයිතිකාරයාගේ හිමිකම කියන එක. ඒතර මේ අහන්නේ අපෙන් අයිතිකාරයාගේ හිමිකම කොහොමද අපි ගණනය කරගන්නේ? දැන් ළමයි අපි ඉගෙන ගත්ත සමීකරණය වත්කම් සමානයි හිමිකම දාන වගකීමනේ. ඒ කියන්නේ වත්කම් ටික හැදෙන්නේ අයිතිකාරයා දාන ටික හිමිකම, බාහිරින් ගන්න ණය වගකීම් දෙන්නගේ එකතුයි. අපෙන් අහන්නේ අයිතිකාරයාගේ හිමිකම හොයාගන්නේ කොහොමද කියලා. ඒ තමයි මේ ප්‍රාග්ධනය ගණනය කරන විදිය, හිමිකම ගණනය කරන විදිය, ප්‍රාග්ධනයේ හිමිකම දෙකම සමාන වචන විදියට ගමු. ඒතර හිමිකම ගණනය කරගන්නේ තියෙන වත්කම් වලින්, ව්‍යාපාරයේ තියෙන ඔක්කොම වත්කම් වලින් ණයට ගත්ත දේවල් ටික අයින් කරලා දාන්න. ණය කියන්නේ වගකීම්නේ. ඒතර වත්කම් වලින් වගකීම් අඩු කළා නම් ඒ වත්කම් ගොඩේ ඉතුරු වෙන්නේ අයිතිකාරයා ව්‍යාපාරයට දාපු වත්කම්. ඒ කියන්නේ අයිතිකාරයාගේ හිමිකම. එහෙනම් අපි හිමිකම ගණනය කරන සූත්‍රය මීට කලිනුත් කතා කරලා තියෙනවා. හිමිකම අපි ගණනය කරන්නේ වත්කම් වලින් අඩු කරනවා වගකීම් ටික. වත්කම් ඍණ වගකීම්. පිළිතුරු හතර අතරේ තියෙනවා හතරවෙනි පිළිතුරේ 11 වෙනි ප්‍රශ්නයට දාලව පිළිතුරු හතරක් දීලා තියෙනවා. ඒ පිළිතුරු හතරේ හතරවන පිළිතුරේ වත්කම් ඍණ වගකීම් කියලා දීලා තියෙනවා. ඒකට හිමිකම ගණනය කරගත්ත හැකි වත්කම් වලින් වගකීම් අයින් කළා. වත්කම් වලින් වගකීම් අයින් කරන්න ඕනේ. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. නිවැරදි පිළිතුර අංක 4 ප්‍රශ්නාංක 11ට. ඊළඟට ප්‍රශ්නාංක 12ට අපි එනවා. ප්‍රශ්නාංක 12න් කියන්නේ ගිණුම්කරණයට අදාළව 10 ශ්‍රේණියේ ශිෂ්‍යයන් ඉදිරිපත් කළ පහස් දහන් ප්‍රකාශ අතරින් වඩාත්ම නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා තියෙනවා. වඩාත්ම නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා තියෙනවා. right. අපි බලමු මේ දීලා තියෙන ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. පළවෙනි ප්‍රකාශය වියදමක් ගෙවුවාම වගකීම් අඩු වෙනවා. වැරදිනේ ළමයි. වියදමක් ගෙවුවාම වත්කම් අඩු වෙලා හිමිකම අඩු වෙන එක තමයි වෙන්නේ. වියදමක් ගෙවුවාම වගකීමකට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශය ගැණිලි නිසා හිමිකම අඩු වෙනවා. අයිතිකාරයා ගැණිලි කරනකොට හිමිකම අඩු වෙනවා. ඇත්ත. එහෙනම් ඒක තමයි ළමයි නිවැරදි ප්‍රකාශය. හිමිකම නිසා ගැණිලි අඩු වෙනවා. sorry ගැණිලි කරනකොට හිමිකම අඩු වෙනවා. ගැණිලි නිසා හිමිකම අඩු වෙනවා. ඒක නිවැරදි ප්‍රකාශය. ඊළඟට අපි ඉතුරු ප්‍රකාශ ටිකත් බලමු. බැංකු අයිරාව වත්කමක්ලු. අයිරාව කියන්නේ ණයක්. එහෙනම් ඒක වගකීමක්. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. ඊළඟට වගකීම් නිදහස් කළ නොහැක. ළමයි වගකීමක් නිදහස් කරනවා කියලා කියන්නේ. වගකීමකින් නිදහස් වෙනවා කියන්නේ ණය ටික ගෙවනවා කියන්නේ. වගකීම් කියන්නේ ණයවලටනේ. ණයෙන් නිදහස් වෙනවා කියන්නේ ණය ගෙවනවා. එහෙනම් අපට ඕනම ණය මුදලක් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ වගකීම් නිදහස් කරන්න පුළුවන්. දැන් මේ දීලා තියෙන වගකීම් නිදහස් කරන්න බෑ කියලා. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. වඩාත් නිවැරදි ප්‍රකාශය තමයි ගැණිලි කරනකොට හිමිකම අඩු වෙනවා කියන ප්‍රකාශය. 12 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 ගැණිලි නිසා හිමිකම අඩු වෙනවා. ඊළඟට තොරතුරු වගේක් දීලා තියෙනවා ළමයි 13 වෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියනකොට භාවිතයට ගන්න. මෙන්න මේව කියනවා 2018 ජනවාරි මාසයේ තාරකාගේ ව්‍යාපාරයේ පහත ගනුදෙනු සිදු වුණා. තාරකාගේ ව්‍යාපාරයේ සිදුවෙච්ච ගනුදෙනු දෙනවා. ගනුදෙනු තියෙනවා ළමයි හතරක් ABCD කියලා දාලා බලන්න හොඳයි. A රුපියල් 2000ක දුරකථන ගාස්තුවක් ගෙවනවා. ඊළඟට B ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා 30000ක කාර්යාල උපකරණ දෙරණ සමාගමෙන් ණයට ගන්නවා. ඊළඟට C 25000ක භාණ්ඩ සමන්ට විකුණනවා. ඊළඟට D රුපියල් 5000ක භාණ්ඩ තාරක තම පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා. 13 වෙනි ප්‍රශ්نين අහන්නේ ඒ ගනුදෙනුව නිසා, ඒ කියන්නේ පළවෙනියටම දීලා තියෙන ගනුදෙනුවෙන් හින්දා ගිණුම් කරන සමීකරණයට සිදුවන බලපෑම දක්වන්න. ඒ ගනුදෙනුව තමයි ළමයි රුපියල් 2000ක් දුරකථන ගාස්තුව ගෙවන්නේ. දුරකථන ගාස්තුව කියන්නේ වියදමක්. වියදමක් ගෙවුවාම බලපෑම් දෙක මුදල්වත්කම අඩු වෙනවා සහ හිමිකම අඩු වෙනවා. වත්කමක් අඩු වෙනවා, හිමිකම අඩු වෙනවා. ඒකට අදාළව නිවැරදිව බලපෑම් දෙක දීලා තියෙනවා. පිළිතුරු අංකය 3 බලන්න. වත්කම් අඩු වෙනවා, හිමිකම අඩු වෙනවා කියලා නිවැරදි පිළිතුර දීලා තියෙනවා පිළිතුරු අංක 3. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. right.
ඊළඟට අපි 14 වෙනි ප්‍රශ්නයට එමු. ප්‍රශ්නාංක 14. 14 වෙනි ප්‍රශ්නයෙන් අපිට කියනවා B ගනුදෙනුව නිසා ගිණුම් කරන සමීකරණයට සිදු කරන බලපෑම. B ගනුදෙනුව අපි චුට්ටක් ආයේ ගනුදෙනුව බලමු. B ගනුදෙනුව ළමයි ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රුපියල් 30000ක කාර්යාල උපකරණ දෙරණ සමාගමෙන් ණයට ගන්නවා. කාර්යාල උපකරණ ණයට ගත්තාම ළමයි වත්කමක් වැඩි වෙලා වගකීමක් වැඩි වෙනවා. කාර්යාල උපකරණ කියන වත්කම වැඩි වෙනවා. ඒ වගේම ණය හිමි කියන වගකීම වැඩි වෙනවා. මොකද මේවා ණයට ගන්න නිසා. වත්කමක් වැඩි වෙලා වගකීමක් වැඩි වෙනවා කියලා නිවැරදිව දිත්ව බලපෑම දීලා තියෙන්නේ පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1 14 වෙනි ප්‍රශ්නය B ගනුදෙනුව නිසා ගිණුම් කරන සමීකරණයට සිදුවන බලපෑම වත්කමක් වැඩි වෙලා වගකීම් වැඩි වෙනවා. ඊළඟට 15 වෙනි ගනුදෙනුව ටිකක් විශේෂ ගනුදෙනුවක්. අපි දිත්ව සටහන් ක්‍රමේදී තමයි මේ જાතියේ ගනුදෙනුව ඔබට කියලා දෙන්නේ. දැන් මේ කතා කරගෙන යන දිත්ව සටහන් ක්‍රමේ පාඩමේ තමයි සාමාන්‍ය පන්තියේදී අපි මේ જાතියේ ගනුදෙනුව ඔබට කියලා දෙන්නේ. අපි බලමු ආයසරයක් ගනුදෙනුව C ගනුදෙනුව ගැන අපෙන් අහනවා. C ගනුදෙනුව ළමයි 25000ක භාණ්ඩ සමන්ට විකිණීම. හොඳින් අහගන්න. මේ විදිහට පුද්ගලයෙක්ගේ හරි ආයතනයක හරි නමක් දීලා අපිට භාණ්ඩ හරි මොනවා හරි දෙයක් ගත්තා හෝ වික්කා කියලා තියෙනවනම් පුද්ගලයෙක්ගේ නමක් හරි ආයතනයක නමක් හරි මෙන්න මේ ආයතනයෙන් ගත්තා. එහෙම නැත්නම් මෙන්න මේ ආයතනයට වික්කා. මෙන්න මේ පුද්ගලයාට වික්කා. එහෙම කියලා දීලා තියෙනවා. දැන් බලන්න මෙතන C කියන ගනුදෙනුවෙත් කියන්නේ 25000ක භාණ්ඩ සමන්ට වික්කා. ඒ කියන්නේ සමන් කියන පුද්ගලයාට භාණ්ඩ විකුණනවා. පැහැදිලිනේ? පුතේ දැන් ප්‍රශ්න ඔයාලට තියෙනවා නම් මම රෙකෝඩින් එක දාන්නම්. ඒ කියන්නේ පිළිතුරු ඔයාලට සම්බන්ධ වෙන්න බැරුණා නම් මම ඊට කියනකොට දැන් අහනවා 12 වෙනි ප්‍රශ්නෙට 13 වෙනි ප්‍රශ්න උත්තර මොනවද කියලා. මේ ඔයා මේ රෙකෝඩින් එක බලලා ඒ කොටස් ටික සම්පූර්ණ කරගන්න. දැන් මම මේ කියාගෙන ආපු කාරණාව. එහෙම ළමයි පුද්ගලයෙක්ගේ නමක් දීලා ඒ පුද්ගලයාටම වික්කා. නැත්නම් ඒ පුද්ගලයාගෙන් ගත්තා. මේ ආයතනයට වික්කා. මේ ආයතනයෙන් ගත්තා කියලා දෙනවනම් හොඳට මතක තියාගන්න. ඒ ගනුදෙනු හැම එකක්ම වෙලා තියෙන්නේ ණයට. ඒ ගනුදෙනු හැම එකක්ම වෙලා තියෙන්නේ ණයට. ඒකට හේතුවක් තියෙනවා ළමයි. සාමාන්‍යයෙන් අපි මේ විදියට අපි හිතමු ණයට විකිණීමක් කියලා. ණයට වික්කහම අපි මෙන්න මේ පුද්ගලයාට ණයට වික්කා කියලා අපිට දෙන්නේ. දැන් ණයට වික්කහම දිත්ව සටහන අපි ඉගෙන ගත්තා. දැන් ණයට භාණ්ඩ වික්කහම දිත්ව සටහන ඉගෙන ගන්නවා මේ දවස්වල. මතකද කියලා බලන්න. ණයට භාණ්ඩ වික්කහම දිත්ව සටහන තමයි විකුණුම් ගිණුමට බැර කරලා ණයගැති ගිණුමට හර කරනවා. එතකොට දැන් පුද්ගලයෝ 10 දිනකට විතර අපි ණයට භාණ්ඩ විකුණලා තියෙනවා නම් පොදුවේ එක ණයගැති ගිණුමකට ඔය වටිනාකම් හර කරලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි භාණ්ඩ ණයට වික්කාම ළමයි ඒ විකුණපු නැත්නම් ඒ භාණ්ඩ ටික අරන් ගිය ණයගැතියාගේ නමින්ම තියෙන ගිණුමක තමයි සටහන් කරගන්නේ. අන්න එහෙම ණයගැතියාගේ නමින්ම තියෙන ගිණුමක සටහන් කරගන්න ඕනේ නිසා තමයි මේ ගනුදෙනුවට අදාළ තොරතුරු දෙනකොට අපිට මේ පුද්ගලයාගේ හෝ ආයතනයේ නම දෙන්නේ. ওই විදිහටම තමයි ගත්තාමත් අපි ණයට භාණ්ඩ ගත්තාමත් ওই විදිහම තමයි ඉස්සරහට ගියා මේ කතා කරමු. ඔයා හොඳට මතක තියාගන්න මෙතෙන්දී. තව අපිට මේ ගනුදෙනු හම්බ වෙලා නැහැ අපේ පාඩමේදී. අපි ඉස්සරහට ගියා මේක ගැන බලමු. ඔයා හොඳට මතක තියාගන්න මෙතෙන්දී පුද්ගලයෙක්ගේ හෝ ආයතනයක නමක් දීලා ගත්තා වික්කා කියලා තියෙනවා නම් ඒ හැම දෙයක්ම ණයට වෙලා තියෙනවා. එහෙනම් මෙතන අපෙන් ප්‍රශ්නය අහන්නේ C ගනුදෙනුව ළමයි රුපියල් 25000ක භාණ්ඩ සමන්ට විකිණීම අයිති වෙන්නේ ණයට විකිණීමකි. ණයට විකුණුම් වලට තමයි අයිති වෙන්නේ. එහෙනම් 15 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. 15 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. ඊළඟට ප්‍රශ්නාංක 16ට අපි එනවා. රුචිරගේ ව්‍යාපාරයේ තොරතුරු කීපයක් දෙනවා. 2018 වර්ෂය තුල යෙදූ අමතර ප්‍රාග්ධනය 50000යි. ඊළඟට වර්ෂය තුල වියදම තියෙනවා රුපියල් 25000ක්. ඊළඟට වර්ෂය තුල ආදායම තියෙනවා 65000ක් සහ 12.31 දිනට හිමිකම 225000ක් තියෙනවා. අපෙන් අහනවා ජනවාරි 1 වෙනිදාට හිමිකම කීයද කියලා. දැන් අපි සාමාන්‍ය පන්ති කාමරයේදී හැදුවේ කාල පරිච්ඡේදයේ ආරම්භක දවසේ හිමිකම දීලා ඊළඟට තොරතුරු දීලා කාල පරිච්ඡේදයේ අවසාන දවසේ හිමිකම කීයද කියලා තමයි අපි සාමාන්‍ය පන්ති කාමරයේදී හදපු ගණන් වල තිබුණේ. ඊට වඩා වෙනස් ගණනක් මෙතන තියෙන්නේ. අපිට දෙනවා ළමයි කාල පරිච්ඡේදයේ අවසාන දවසේ හිමිකම 12.31 දිනට හිමිකම 225000යි කියලා දීලා තියෙනවා. කාල පරිච්ඡේදයේ අවසාන දවසේ හිමිකම යටම තියෙනවා බලන්න 225000යි. ඊළඟට වර්ෂය තුල වෙච්ච ගනුදෙනු කීපයක් දීලා අපෙන් අහනවා ජනවාරි 1 වෙනිදා තිබුණු හිමිකම කීයද කියලා. ඒතර අපි ඒක හොයාගන්නකොට 12.31 දිනට හිමිකම 225000ක් තියෙනවා. හිමිකම වැඩි වෙන්න බලපාන ඒවා ඔය 225000න් අඩු කරන්න. මොකද අපිට හොයාගන්න ඕනේ පළවෙනිදාට හිමිකම.
ඊළඟට හිමිකම අඩු වෙලා තියෙන ඒවා එකතු කරන්න ඕනේ. හේතුව පළවෙනි දාට හිමිකම තමයි අපිට හොයාගන්න තියෙන්නේ 12.31ට හිමිකම නෙවෙයි. ඒ අනුව ඉස්සෙල්ලාම අමතර ප්‍රාග්ධනයේ 50000ක් දාලා තියෙනවා ළමයි. ඒතර දැන් පල්ලෙහා ඉඳන් උඩටනේ ගාන හදන්න වෙන්නේ. නිසා ඔක්කොම අනිත් පැත්ත හරවලා තමයි හදන්න වෙන්නේ. අමතර ප්‍රාග්ධනයේ යෙදුවාම සාමාන්‍යයෙන් වෙන්නේ හිමිකම වැඩි වෙනවා. දැන් මේ අපිට දීලා තියෙන්නේ 12.31 දිනට හිමිකම 2,25,000යි කියලා. ඒ 12.31 දිනට හිමිකම 2,25,000 ඇතුලේ මේ අයිතිකාරය අමතර ප්‍රාග්ධනයේ දූ 50,000ක් තියෙනවා. හැබැයි අපිට හොයාගන්න ඕනේ එහෙම අමතර ප්‍රාග්ධනය දාන්න කලින් අයිතිකාරයාගේ හිමිකම කීයද කියලා. එහෙනම් මේ 2,25,000න් අයිතිකාරයාගේ අමතර ප්‍රාග්ධනය 50,000 අපි අඩු කරන්න. අඩු කළාම අපිට එනවා ළමයි මෙන්න මේ වගේ වටිනාකමක් 5යි 22කින් 5ක් ගියාම 17යි 1,75,000ක හිමිකමක් අපිට එනවා. ඒ කියන්නේ 50,000ක් ප්‍රාග්ධනය දාන්න කලින් හිමිකම තිබිලා තියෙනවා 1,75,000. ඊළඟට වර්ෂය තුල වියදම ගෙවලා තියෙනවා රුපියල් 25,000. වියදම ගෙවුවාම ඔයා දන්නවා සාමාන්‍යයෙන් හිමිකම අඩු වෙනවා. අපිට ඕනේ වියදම ගෙවන්න කලින් හිමිකම හොයාගන්න. එහෙනම් මේ 25,000ක වියදම අපි අයිතිකාරයාගේ හිමිකමට එකතු කරලා දානවා. එතකොට දැන් හිමිකම ලක්ෂ 2ක් තියෙනවා. ඊළඟට වර්ෂය තුල ආදායම 60,000ක් ලැබිලා තියෙනවා. ඔයා දන්නවා ආදායම් ලැබුණාම වෙන්නේ හිමිකම වැඩි වෙනවා. අපිට ඕනේ එහෙම හිමිකම වැඩි වෙන්න කලින් තිබුණු හිමිකම. ඒ කියන්නේ ආදායම ලැබෙන්න කලින් තිබුණු හිමිකම හොයාගන්න. එහෙනම් මේ ලක්ෂ 2ක හිමිකමෙන් 60,000ක ආදායමක් අඩු කරලා දානවා. ඒතර 1,40,000ක් අයිතිකාරයාගේ හිමිකම එනවා. ඒ අනුව ළමයි මෙච්චරයි හොයන්න දෙන්නේ. 1,40,000යි ජනවාරි 1 වෙනිදාට හිමිකම. බෝඩ් එක ඔයාට පේන්න අපිට ගණන් හදන්න පුළුවන් වෙන දවසක අපි සාමාන්‍ය පන්ති කාමරයේදී මේ જાති අභ්‍යාස කීපයක් හදමු ඉස්සරහ දවසක. නිවැරදි පිළිතුර වෙනවා පිළිතුරු අංකය 3 රුපියල් 1,40,000යි. ජනවාරි 1 වෙනිදාට හිමිකම රුපියල් 1,40,000යි. 16 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ඊළඟට හිස්තැන් පුරවන්න කියලා අපිට තව ප්‍රශ්න කීපයක් දෙනවා 17, 18, 19 සහ 20 කියන ප්‍රශ්න. ප්‍රශ්නාංක 17 බලන්න අපිට දීලා තියෙනවා ළමයි හිමිකමේ වටිනාකම සහ වගකීම් වල වටිනාකම. අපෙන් අහනවා වත්කම් වල අගය කීයද කියලා. හරි ලේසියෙන් හොයාගත්ත හැකි. වත්කම් වල අගය හොයන්න නම් හිමිකම සහ වගකීම එකතු කරන්න ඕන. 1,20,000යි ඔය ලක්ෂයයි එතකොට එකතු කළාම වත්කම් හැදෙනවා ළමයි 2,20,000යි. වත්කම් වල අගය 2,20,000යි කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. වත්කම් 2,20,000යි. ඊළඟට තව ප්‍රශ්නයක් අපෙන් අහනවා වගකීම් වල අගය හොයන්න කියලා කියනවා. ඒතර වත්කම් වලින් අපි අයිතිකාරයාගේ හිමිකම අඩු කරන්න ඕනේ. වත්කම් වලින් හිමිකම අඩු කරලා තමයි අපිට වගකීම් හොයාගන්න ඕනේ. හැබැයි ළමයි මෙතන මේ දීලා නැහැනේ අපිට හිමිකමේ වටිනාකමවත් දීලා නැහැ. කලින් තිබුණු එකෙන් එහෙම ආදේශ කරගන්නත් බෑ අපිට. මොකද එකිනෙකට වෙනස් වෙච්ච ගනුදෙනු ටිකක් නේ දීලා තියෙන්නේ. ඒ නිසා ළමයි අපිට මේ 18 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් හදාගන්න විදිහක් නැහැ. මොකද හේතුව අපිට දීලා තියෙන තොරතුරු වත්කම් වල අගේ දීලා තියෙනවා 1,60,000යි කියලා. හැබැයි එතනින් එහාට තොරතුරක් දීලා නැහැ. අපෙන් වගකීම් වල අගේ අහන්නේ. වගකීම් වල අගේ ගණනය කරගන්න නම් වත්කම් වලින් අපි අඩු කරන්න ඕනේ අයිතිකාරයාගේ හිමිකම. ඒතර අපිට උඩ තියෙන එක්කෙනාගෙන් තොරතුරක් අපි ගත්තොත් එහෙම පල්ලෙහා තියෙන ඒවාට ඒ තොරතුරුම ගන්න වෙනවනේ. එතකොට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ 18 වෙනි ප්‍රශ්නෙට අපිට නිවැරදි පිළිතුරක් ගන්න විදියක් නැහැ ළමයි. හේතුව තව තොරතුරක් එතෙන්ට අඩුයි. ඒ නිසා මේ ප්‍රශ්නෙට අපි පිළිතුරක් නොදීමු. ඒක පැත්තකින් තියලා තියාගමු. හේතුව එතන තව එක තොරතුරක් අඩුයි. මේ ගනුදෙනුවට අදාළව තව තොරතුරක් අඩුයි. ඊළඟට 19 වෙනි ප්‍රශ්නෙට ආවොත් එහෙම හිමිකම ගණනය කරන සූත්‍රය දීලා තිනවා. හිමිකම සමානයි වත්කම් වලින් වගකීම් අඩු කරනවා. අයිතිකාරයාගේ හිමිකම තියෙනවා රුපියල් 25,000. වගකීම් වලගේ 25,000යි අපෙන් අහනවා වත්කම් වලගේ කීයද කියලා. දැන් ඔයා තේරුම් ගන්නකො. හිමිකම 25,000ක් එන්න නම් තියෙන වත්කම් වලින් වගකීම් ටික අයින් කරලා දාන්න ඕනේ. අඩු කරන්න. වගකීම් 25,000ක් අඩු කළාම තමයි හිමිකම 25,000ක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් වත්කම් වලගේ රුපියල් 50,000යි. බලන්න. වත්කම් තියෙන තැනට 50,000 දැම්මහම 50,000න් වගකීම් 25,000 අඩු කළාම ඒ වත්කම් ගොඩේ තව 25,000ක් ඉතුරු වෙනවා. ඒ තමයි අයිතිකාරයාගේ හිමිකම. එහෙනම් 19 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ රුපියල් 50,000යි. චුට්ටක් තර්කානුකූලව හිතන්න තියෙනවා. 19 වෙනි ප්‍රශ්නයට වත්කම් වල වටිනාකම රුපියල් 50,000යි. ඊළඟට 20 වෙනි ප්‍රශ්නය වත්කම් වලගේ ලක්ෂ 3යි හිමිකම සහ වගකීම් වල එකතුවට යාව සමාන වෙනවා. ඒතර වගකීම් වලගේ 50,000යි කියලා දීලා තියෙනවා. එහෙනම් හිමිකමේ වටිනාකම 2,50,000ක් වෙන්න ඕන. හිමිකම 2,50,000යි
වගකීම් 50000 එකතු වුණාම රුපියල් ලක්ෂ 3ක් දක්වා අයිතිකාරයාගේ හිමිකම අපිට ගණනය කරගන්න පුළුවන්. රයිට්. එතකොට අපිට උතන බැරි වෙන්නේ 18 වෙනි ප්‍රශ්නෙට පිළිතුර හේතුව එතන තව එක තොරතුරක් අඩුයි. ඒ නිසා අපිට මේ පිළිතුර දෙන්න විදියක් නැහැ. රයිට්. අපි ඊළඟට මේකේ ලියන ප්‍රශ්න වලට ආවොත් එහෙම අපිට ගණන් හදන්න තියෙන ප්‍රශ්න වලට ආවොත් එහෙම ඊළඟ පිටුවේ උඩම තියෙනවා ළමයි ගිණුම් කරන සමීකරණය හඳුන්වන්න. ගිණුම් කරන සමීකරණය අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණය කියලා කිව්වේ යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයක් සතු වත්කම් සහ එම වත්කම් සැපයූ පාර්ශවයන්ට ඇති අයිතිය අතර පවත්නා ශ්‍රිතමය සම්බන්ධතාවය. ඔයා හරියට ලියලා තියෙනවා නම් හරි දාගන්න. නැත්නම් ලියා ගන්න මම මේ කියන නිර්වචනය ළමයි. ගිණුම් කරන සමීකරණයට අදාළ නිර්වචනය යම් නිශ්චිත දිනකට ලිව්වේ නැත්නම් ලියා ගන්න. යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයක් සතු වත්කම් ප්‍රමාණය හා යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයක් සතු වත්කම් ප්‍රමාණය හා එම වත්කම් සැපයූ පාර්ශවයට ඇති අයිතිය. එම වත්කම් සැපයූ පාර්ශවයට ඇති අයිතිය අතර පවත්නා සම්බන්ධතාවය දක්වන ප්‍රකාශනයයි. එම වත්කම් සැපයූ පාර්ශවයට ඇති අයිතිය අතර පවත්නා සම්බන්ධතාවය දක්වන ප්‍රකාශනයයි. right. ඊළඟට අපිට ගාණක් හදන්න තියෙන්නේ ආපෝසරයක් මුලින් ඉඳන් කියනවා හොඳින් අහගන්න. යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයක් සතු වත්කම් ප්‍රමාණය හා එම වත්කම් සැපයූ පාර්ශවයට ඇති අයිතිය අතර පවත්නා සම්බන්ධතාවය දක්වන ප්‍රකාශනයයි. එම වත්කම් සැපයූ පාර්ශවයට ඇති අයිතිය අතර පවත්නා සම්බන්ධතාවය දක්වන ප්‍රකාශනයයි. හරි. දැන් මම ඔයාලට ප්‍රශ්න පත්‍රය කලින් එවලා තියෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් ඔයාගේ ස්ක්‍රීන් එකට මේ ප්‍රශ්න පත්‍රය දාගන්න. දැන් ළමයි මේ අභ්‍යාසයක් ගානක් හදන්න තියෙන්නේ. ඒතර බෝඩ් එක පොඩ්ඩක් පාවිච්චියට ගන්න වෙනවා. ඒ නිසා චුට්ටක් පුළුවන් නම් ස්ක්‍රීන් එකට ඔයාගේ මම මේ දාපු ප්‍රශ්න පත්‍රය ගන්න. අභ්‍යාසයක් දීලා තියෙනවා ළමයි මෙන්න මේම සමිතුගේ ව්‍යාපාරයේ 2018 1 දිනට පහත ශේෂ තිබුණායි කියලා ආරම්භක ශේෂ ටිකක් දෙනවා අපිට. ඒතර මෝටර රථ තියෙනවා 2,50,000ක්, භාණ්ඩ තොගය 25,000යි, මුදල් 15,000යි, බැංකු ණය 75,000යි, ණය හිමියෝ රුපියල් 30,000යි, ප්‍රාග්ධනය 1,85,000යි. ඊට පස්සේ ගනුදෙනු 10ක් දෙනවා. ගනුදෙනු 10 අවසානයේදී අපිට කියනවා ඉහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට සිදු කරන බලපෑම වටිනාකම සහිතව දක්වන්න මෙන්න මේ පහත දක්වලා තියෙන ආකෘතිය භාවිතා කරලා. ඒතර මේ ආකෘතිය දැන් අපි රූල් කරගන්න ඕනේ. මෙතන වත්කම් වලට තීරු තුනක් වෙන් කරලා තියෙනවා. උඩ ආරම්භක ශේෂ ගොඩේ වත්කම් තුන සඳහන් කරලා තියෙනවා ළමයි. මෝටර රථ, භාණ්ඩ තොගය සහ මුදල්. ඊට අමතරව පල්ලෙහා ගනුදෙනු වලින් වෙන වත්කමක් ළමයි අපිට දකින්න හම්බෙන්නේ නැහැ. පල්ලෙහා තියෙන ගනුදෙනු වලින් වෙන වත්කමක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. මෙතන ආකෘතියක් ළමයි අපිට වත්කම් තීරු තුනකට ගන්න කියලා නේ තියෙන්නේ. එහෙනම් අපි වෙන වත්කමක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා වත්කම් තීරු තුනයි හිමිකම සහ වගකීම් තීරු දෙකකට සමීකරණය විකාශනය කරගමු. සමීකරණයේ වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. ඔයා දාන හැදුවේ නැත්තම් ඉක්මනින් ඔය ආකෘතිය රූල් කරගන්න. වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. අපි එතකොට වත්කම් තීරු තුනකට වෙන් කරගන්නවා. වත්කම් තීරු තුනට අදාළ වත්කම් ටික අර උඩ තියෙන ආරම්භක ශේෂ වලින් අපිට බලන්න පුළුවන් ළමයි. උඩ තියෙන වත්කම් තමයි එකක් මෝටර රථ කියලා වත්කමක් කියනවා. පළවෙනි තීරුව ගමු මෝටර රථ කියලා. ඊළඟට තව වත්කමක් තියෙනවා භාණ්ඩ තොගය. අපි යාව භාණ්ඩ කියලා ගමු. ඊළඟට මුදල් කියලා වත්කමක් තියෙනවා. ඊට පස්සේ හිමිකම තනියම ඉන්නවා. වගකීම් දෙකක් තියෙනවා බැංකු ණය සහ ණය හිමි කියලා.
බැංකු ණය සහ ණය හිමි කියලා වගකීම් දෙකක් තියෙනවා. එතකොට මෝටර රථ ධන භාණ්ඩ ධන මුදල් සමානයි හිමිකම ධන බැංකු ණය ධන ණය හිමි. ඔය විදිහට අපිට සමීකරණය විකාශනය කරගන්න පුළුවන්. ඔයාට මම ප්‍රශ්න පත්‍රයේ ගෙවුවේ සෑහෙන කාලයකට කලින්. ඔයා උත්තර ලියලා තියෙනවා නම් හොඳයි ඈ. මම ආකෘතිය රෝල් කරගෙනම කැමරාව ඔන් කරගන්නම්. පල්ලෙහාට රෝල් ඕනේ කරන ප්‍රමාණය ළමයි. මෙතන ගනුදෙනු 10ක් දීලා තියෙන නිසා අපිට පල්ලෙහාට රෝල් 14ක් විතර අවශ්‍ය වෙනවා. පල්ලෙහාට රෝල් 14ක් විතර අවශ්‍ය වෙනවා. right. මම හිතනවා ඔයාලට සම්පූර්ණ ආකෘතියම දැන් පේනවා ඇති. ඒතකොට මෙතන ගනුදෙනුවේ අංකය දාගන්න තීරුවක් තියෙනවා. වත්කම් තියෙනවා, මෝටර රථ භාණ්ඩ සහ මුදල්. ඊළඟට හිමිකම තීරුවක් තියෙනවා. වගකීම් තියෙනවා, බැංකු ණය සහ ණය හිමි කියලා. right. මම ගාන ඉක්මනින් හදනවා. ඔයාට හැකියාව තියෙනවා නම් මාත් එක්කම හදාගන්න. නැත්නම් මම ඔයාට වෙලාව දෙන්නම් ගාන හදාගන්න. ඉස්සලාම ආරම්භක ශේෂයන් අපිට දාන්න කියලා තියෙනවා. මෙන්න මේ විදිහට මෝටර රථ තියෙනවා 2,50,000. ආරම්භක ශේෂ මෙතනින් අපි ලියා ගන්නවා ශේෂ කියලා. මෝටර රථ තීරුවෙන් දා ගන්නවා 2,50,000. ඔයාට ධන ලකුණ දාගෙන දාන්නත් පුළුවන්, ධන ලකුණ නොදා දාන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. ඊළඟට භාණ්ඩ තොගය තියෙනවා 25,000ක්. එතන භාණ්ඩ තීරුවෙන් අපි 25,000 දා ගන්නවා. ඊළඟට මුදල් තියෙනවා රුපියල් 15,000ක්. මුදල් තීරුවෙනුත් මේ විදිහට ආරම්භක ශේෂය අපි ලියා ගන්නවා. ඊළඟට අයිතිකාරයාගේ හිමිකම ප්‍රාග්ධනය කියලා දීලා තියෙනවා 1,85,000ක්. අපි ආවත් දාගමු හිමිකම තීරුවට. ඊළඟට බැංකු ණය තියෙනවා රුපියල් 75,000ක්. බැංකු ණය තීරුවෙන් අපි එයාගේ ආරම්භක ශේෂය දා ගන්නවා. ඊළඟට ණය හිමියෝ ඉන්නවා රුපියල් 30,000ක්. එයාව අපි ණය හිමි තීරුවට එයාගේ ආරම්භක ශේෂය දා ගන්නවා. මේ විදිහට ගනුදෙනුව ලිව්වන පස්සේ මම ඔබට පැහැදිලිව මතක් කරලා තියෙනවා අපි විදිහට එකක් අහගමු. එතකොට අපිට ගාන හදලා ඉවර කරගන්න ලේසි සහ පැහැදිලි. ඊට පස්සේ ගනුදෙනු ටික පල්ලෙහාට අරගෙන ආවොත් එහෙම ළමයි ගනුදෙනු ටික ලියාගෙන ගියොත් එහෙම පළවෙනි ගනුදෙනුව අයිතිකරු විසින් අමතර ප්‍රාග්ධනය 65,000ක් දානවා. අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් ගෙනත් දානවා. බලපෑම් දෙක මුදල් වත්කම වැඩි වෙනවා. ඒ වගේම හිමිකම වැඩි වෙනවා. අයිතිකාරයා දැම්මම මුදල් වත්කම වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා. වටිනාකම රුපියල් 65,000. එතන මුදල් වත්කම වැඩි වෙනවා 65,000යි. ඊළඟට අයිතිකාරයා දානකොට හිමිකම වැඩි වෙනවා 65,000. right මේ මුදල් වත්කම තියෙනවා මෙතන තියෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා 65,000යි, හිමිකම වැඩි වෙනවා 65,000යි. එයාව ලිව්වා ගැඹුවා ඉරක්. ඊළඟට ගනුදෙනු අංක 2 රුපියල් 50,000ක භාණ්ඩ තොගයක් ණය පදනම මත ගන්නවා. 50,000ක භාණ්ඩ වත්කම ණයට ගන්නවා. දැන් මෙතෙන්දී ඇති කරන බලපෑම තමයි භාණ්ඩ ගත්තාම සමීකරණ ක්‍රමයේදී භාණ්ඩ වත්කම වැඩි වෙනවා, ණය හිමි වගකීම වැඩි වෙනවා. හැබැයි දිත්ත සටහන් ක්‍රමයේදී මේ බලපෑම් දෙක වෙනස් වුණා ඔබට මතක නම් භාණ්ඩ ගත්තාම ගැනුම් වියදම වැඩි වෙනවා. මේක ණයට ගත්ත නිසා ණය හිමි වගකීම වැඩි වෙනවා. ඒතර දිත්ත සටහන් ක්‍රමයේ ඇති කරන දිත්ව බලපෑම් සහ සමීකරණ ක්‍රමයේ ඇති කරන දිත්ව බලපෑම් මේ ගනුදෙනුවේදී ටිකක් වෙනස් වෙනවා. ඒක ඔයා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ.
දැන් අපි මේ සමීකරණයට ගනුදෙනු ආදේශ කරන්නේ. එහෙනම් සමීකරණයේ බලපෑම් දෙක අපි සටහන් කරගමු. රුපියල් 50000ක භාණ්ඩ තුගයක් ණයට ගත්තාම භාණ්ඩවත්කම ගන්නවා. එතකොට භාණ්ඩවත්කම වැඩි වෙනවා. ණයට ගත්තාම ණයින් වගකීම වැඩි වෙනවා රුපියල් 50000යි. භාණ්ඩවත්කම තීරුව මෙතන තියෙන්නේ. භාණ්ඩවත්කම වැඩි වෙනවා 50000යි. ණයට ගත්තාම ණය හිමි වගකීම වැඩි වෙනවා 50000යි. භාණ්ඩවත්කම වැඩි වෙනවා 50000යි. ණය හිමි වගකීම වැඩි වෙනවා 50000යි. ඊළඟට ගනුදෙනු අංක 3 ණය හිමියන්ට රුපියල් 25000ක් ගෙවලා දානවා. මෙන්න මෙතන ණය හිමි වගකීම තියෙනවා. මේගොල්ලන්ට රුපියල් 25000ක් ගෙවනවා. එම ගෙවුවාම ඇතිවන බලපෑම් දෙක තමයි මුදල් භාවිතා කරලා ගෙවන්නේ. ඒතකොට මුදල් වත්කම 25000කින් අඩු වෙනවා. ඒ වගේම ණය හිමි වගකීමත් 25000කින් අඩු වෙනවා. මේ මුදල් වත්කම අඩු වුණා 25000. මේ තමයි මුදල් වත්කම තීරුව. එයා අඩු වුණා 25000යි. ඊළඟට ණය හිමි වගකීම අඩු වෙනවා 25000. මුදල් වත්කම අඩු වුණා ණය හිමි වගකීම අඩු. ඊළඟට ගනුදෙනු අංක 4 රුපියල් 40000ක් වටිනා අයිතිකරුගේ පෞද්ගලික යතුරු පැදිය ව්‍යාපාරයට යොදවනවා. අයිතිකාරයා යතුරු පැදිය ව්‍යාපාරයට දානවා. එයා අපට මෝටර රථ වත්කම් විදියට තමයි හඳුනා ගන්න වෙන්නේ. ඒතර අයිතිකාරයා Taman සතුව තියෙන 40000ක මෝටර රථයක්. යතුරු පැදිය ගන්න වෙන්නේ මෝටර රථ වත්කම කියලා. ඒතර ඒක ව්‍යාපාරයට යොදවනවා. ඇති කරන බලපෑම් ටික තමයි මෝටර රථ කියන වත්කම වැඩි වෙනවා සහ අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා. අපිට මෙතනම තමයි විශේෂ කරලා වෙනම යතුරු පැදි කියලා වත්කමක් දීලා තිබ්බනම් යතුරු පැදිය කියන වත්කම වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා. නමුත් එහෙම එකක් දීලා නැහැ. මෝටර රථ තීරුවක් තියෙන්නේ. ඒතකොට මෝටර රථ කියන වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙන එක තමයි වෙන්නේ. රුපියල් 40000ක් වටිනා අයිතිකරුගේ පෞද්ගලික යතුරු පැදිය ව්‍යාපාරයට යෙදුවාම බලපෑම් දෙක මෝටර රථ වත්කම වැඩි වෙනවා 40000යි. ඊළඟට අයිතිකාරයා දාන නිසා ළමයි හිමිකම වැඩි වෙනවා 40000යි. මෝටර රථ වත්කම වැඩි වුණා ඒ වගේම හිමිකම වැඩි වුණා. ඊළඟට ගනුදෙනු අංක 5 රක්ෂණ ගාස්තු ගෙවනවා 10000ක්. රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක්. ඒතර වියදමක් ගෙවුවාම බලපෑම් දෙක මුදල් වත්කම අඩු වෙනවා 10000යි හිමිකම අඩු වෙනවා 10000යි. ඔයා ලියලා තියෙනවා නම් මේවා හරියට ලියලා තියෙනවා නම් හරි දාගන්න. වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. වියදමක් ගෙවුවාම බලපෑම් දෙක මුදල් වත්කම අඩු වෙනවා රුපියල් 10000කින්. ඒ වගේම වියදම් නිසා හිමිකමක් අඩු වෙනවා 10000. මුදල් වත්කම අඩු වුණා හිමිකම අඩු. ඊළඟට ගනුදෙනු අංකය 6 රුපියල් 35000ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් 45000කට විකුණනවා. අපිට මේක මුදලට විකිණීමක් විදියට ගන්න පුළුවන් ගන්න වෙනවා. ඒකට හේතුව අපි මෙතන ණයගෙදි කියලා වත්කමක් ගත්තෙත් නැහැ. කොහොමත් මෙතන ළමයි පුද්ගලයෙක්ගේ හෝ ආයතනයක නමක් දීලත් නැහැනේ. ඒ නිසා අපිට මේක මුදලට විකිණීමක් විදියට ගමු. රුපියල් 35000ක පිරිවැය වූ තොගයක් 45000කට වික්කහම බලපෑම් තුනයි. භාණ්ඩ වත්කම අඩු වෙනවා රුපියල් 35000කින්. 35000ක් වටින භාණ්ඩ විකුණන්න. ඊළඟට මේක විකුණන්නේ රුපියල් 45000කට. ඒතර මුදල් ලැබෙනවා 45000ක්. මුදල් වත්කම වැඩි වෙනවා 45000. එන මුදල් වත්කම වැඩි වුණා 45000. මේ දෙන්න අතර වෙනස රුපියල් 10000ක ලාභයක් තියෙනවා. ලාභයේ හිමිකමට එකතු කරන්න. ඒතර මේ ලාභ සහිතව භාණ්ඩ විකිණීමේදී සහ අලාභ සහිතව භාණ්ඩ විකිණීමේදී සමීකරණක මේ ළමයි බලපෑම් තුනක් ඇති කරනවා. ඔබට ඒක මතකයි. 7 වෙනි ගනුදෙනුව ගෙවල් කුලී ආදායම රුපියල් 18000ක් ලැබෙනවා. ආදායමක් මුදලින් ලැබුණාම බලපෑම් දෙක මුදල් ලැබෙනවා. එතකොට මුදල් වත්කම වැඩි වෙනවා. ආදායම් කියන්නේ ලාභ වලට. එහෙනම් අපි ඒක හිමිකම වැඩිවීමක් විදිහට සලකලා හිමිකමට එකතු කරනවා. ඒතර මුදල් වත්කම වැඩි වෙනවා 18000යි. හිමිකම වැඩි වෙනවා 18000. ආදායම් කියන්නේ ලාභ වලට. ලාභයෙන් හිමිකමට එකතු කරනවා. ඊළඟට ගනුදෙනු අංකය 8 අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවලා දානවා. අයිතිකරුගේ නිවසේ විදුලි බිල ගෙවුවාම ඒක ව්යාපාරයේ වියදමක් විදියට සලකන්න බෑ. හැබැයි අයිතිකාරයා මේ වියදම ගෙවන්න සල්ලි අරන් තියෙන්නේ කොහෙන්ද ව්‍යාපාරේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ අයිතිකාරයා මුදල් ගැනිලි කළා කියන ගනුදෙනු. අයිතිකාරයා රුපියල් 5000ක මුදල් ගැනිලි කරලා තියෙනවා. ඒක තමයි අපි ගන්න ගනුදෙනුව. ඒ අනුව ළමයි මුදල් වත්කම 5000කින් අඩු වෙනවා. අයිතිකාරයා ගැනිලි කළාම හිමිකම 5000කින් අඩු වෙනවා. අපිට මතකයි සාමාන්‍ය පන්ති කාමරේදී අපි මේ වගේ අභ්‍යාස කීපයක්ම කරා. ඊළඟට ගනුදෙනු අංකය 9 බැංකු ණය ආපහු ගෙවනවා 10000ක්. බැංකු ණය 75000ක් තියෙනවා ගෙවන්න. ඒකෙන් 10000ක් ගෙවලා දානවා.
එතන මුදල් වත්කම 10000කින් අඩු වෙනවා. බැංකු ණය වගකීම 10000කින් අඩු වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා 10000යි. බැංකු ණය වගකීම අඩු වෙනවා 10000යි. ඊළඟට 10 වෙනි ගනුදෙනුව අත්පිට ගැනුම්. ඒ කියන්නේ රුපියල් 50000ක භාණ්ඩ මුදලට ගන්නවා කියන එක. ගැනුම් කියන්නේ භාණ්ඩ ගන්නවා කියන එකනේ. මතකයිනේ වඩනේ. ගැනුම් කියන්නේ භාණ්ඩ ගන්න. එහෙනම් භාණ්ඩ ගන්නවා රුපියල් 50000ක. එතකොට භාණ්ඩවත්කම වැඩි වෙනවා 50000කින්. මුදලට ගත්තාම අත්පිට කියන්නේ මුදලට මුදල්වත්කම අඩු වෙනවා 50000. right. මෙන්න මේ විදිහට ගාන හදලා ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි පල්ලෙහාට මේවා එකතු කරන්නත් ඕනේ. අඩුපාඩුවක් කියනවෙක් ඉන්නවා නම් ඉක්මනින් ගාන හදාගන්න මෙන්න මෙතෙන්ට දක්වා ඉක්මනින් ගාන හදාගන්න අඩුපාඩුවක් තියෙන දරුවෙක් ඉන්නවනම් ගාන වැරද්දක් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඉක්මනින් හදාගන්න. හරි. දැන් ළමයි එහෙනම් මෙයාව අපි පල්ලෙහාට එකතු කරලා උත්තර ටික ගමු. එකතු කරලා උත්තර ටික ගමු. මේ පැත්තේ කෙලවරින් පටන් ගමු. 9 හිමියෝ ළමයි මේ ආරම්භක ශේෂයත් අපි සැලකිල්ලට ගන්න ඕන එකතු කරනකොට 30000යි මෙතන 50000යි දෙන්නම ගණනේ උන 80000ක් වෙනවා. 80000න් 25000ක් අඩු කරන්න ඕන. 30000යි 50000යි 80000යි 80000යි 25000ක් අඩු කරන්න. එතකොට 80000න් 25000ක් අඩු කළාම ශේෂය එනවා ළමයි 10න් 5ක් අඩු කළාම 5යි 7න් 2ක් අඩු කළාම 6යි 65000ක් එනවා. දැන් පල්ලෙහා ප්‍රශ්න ටිකක් අපෙන් අහලා තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අවසාන ශේෂයන් කොහොමද දක්වන්නේ කියලා ගානේ දාලා තියෙනවා. ඊට අමතරව පල්ලෙහා තව ප්‍රශ්න ටිකකුත් අහලා තියෙනවා. ඒවට අපිට මේ තොරතුරු ටික අවශ්‍ය වෙනවා. ඊළඟට බැංකු ණය ධන 75000යි ඍණ 10000යි කියන්නේ එතනත් 65000යි. 10000න් sorry 75000න් 10000ක් අඩු කරනවා. ඊළඟට හිමිකම මෙතන තියෙන ධන සංඛ්‍යා 1,85,000යි මේ 65000 එකතු කරනකොට 1,85,000යි 5000යි 1,90,000යි 90,000යි 2,50,000යි 2,50,000යි මේ 40,000යි 2,90,000යි 2,90,000යි ලක්ෂ 3යි 3,18,000 ධන සංඛ්‍යාවල එකතුව 3,18,000 අයිසරයක් 3,18,000ක් එනවද කියලා බලමු 1,85,000යි මේ 5,000යි 1,90,000යි 1,90,000යි 60,000යි 2,50,000යි 2,50,000යි 2,90,000යි ලක්ෂ 3යි 3,18,000 එන සංඛ්‍යා තියෙනවා 10,000යි 5,000යි 15,000 15,000ක් අඩු කළාම ළමයි 8න් 5ක් අඩු කළාම 3යි එකක් බිඳුවයි 3,03,000 හිමිකම 3,03,000ක් ඇවිල්ලා තියෙනවා ඊළඟට මුදල් තීරුවේ ශේෂය ධන 15,000යි මේ 65,000යි 15,000යි 70,000යි 80,000යි 80,000යි මේ 45,000යි 80,000යි 45,000යි කියන්නේ 1,25,000 1,25,000යි මෙතන තියෙනවා 18,000ක් එතකොට 8යි 5යි 13න් 3යි 1යි 1යි 3යි 1යි 4යි 1යි 1,43,000 ධන සංඛ්‍යාවල එකතුව 1,43,000 අයිසරයන් බලමු 15,000යි 65,000යි 65,000යි 5,000යි 70,000යි 80,000යි 80,000යි 1,25,000යි 1,25,000යි 1,33,000යි 1,43,000 1,43,000යි ධන සංඛ්‍යාවල එකතු ඍණ සංඛ්‍යා තියෙනවා 25,000යි 10,000යි 35,000යි 35,000යි 5,000යි 40,000යි 50,000යි ලක්ෂයයි ලක්ෂයක් අඩු කළාම 43,000ක් වෙනවා ශේෂය 43,000යි මුදල් ශේෂය ඊළඟට භාණ්ඩ තීරුවට අවශ්‍යම
25000යි මේ 50000යි 75000යි 75000යි මේ 50000යි 50000යි ලක්ෂයයි 1,25,000. ධන සංඛ්‍යාවල එකතු 1,25,000යි. ඍණ සංඛ්‍යා තියෙනවා 35,000. 5න් 5 දුවයි 12න් 3ක් 9යි 90,000. 90,000යි. ඊළඟට මෙතන 2,90,000. ඊට පස්සේ අපිට පුළුවන් ගාන සමානද කියලා බලන්න වත්කම් දෙක එකතු කරලා. වත්කම් තියෙනවනේ. ප්‍රශ්නයක් තියෙනවද? සර් නයි හිමියක 65ක් හිමියකට 55,000යි සර්. නයි හිමියකට 55,000යි සර්. නයි හිමියකට 55,000යි. 30,000යි 80,000යි 80,000න් 50,000යි 30,000යි 80,000යි 80,000යි 25,000කට 10න් 5යි 6න් 7යි 7න් දෙකක් අඩු කරලා 5යි සෝරි 55,000 55,000 හරි ඊළඟට වගකීම් සහ හිමිකම දෙකත් එකතු කරලා බලමු එකතුව සමාන වෙනවද කියලා. ඒතකොට මෙතන එකතු වෙනවා ළමයි 0.3යි 3යි 3යි 4යි 4යි 9යි 13යි 13යි 9යි 22න් 2යි 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 4යි 4,23,000යි. අයි පාරක් බලමු 0.3යි 3යි 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 4යි 9යි 13යි 13යි 9යි 22න් 2යි 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 4යි 4,23,000. ඊළඟට හිමිකම සහ වගකීම් වල එකතුව අකට 0.3යි 5යි 10යි 13න් 3යි 1යි 1යි 6යි 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 12යි 12න් 2යි 1යි 4යි 4,23,000. right ඔය විදිහට අපිට දෙපැත්තම එකතුව 4,23,000කට සමාන කරගන්න පුළුවන්. අඩුපාඩුවක් තියෙන බබෙක් ඉන්නවා නම් හදා ගන්න අනිත් බබාලා හරි දා ගන්න. ගණන් අද බබාලා ගොඩ දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ හරි දා ගන්න. ඊළඟට අපෙන් තව ප්‍රශ්න කිහිපයක් අහනවා 2018 1.31 දිනට පහත් සඳහන් දෑ ගණනය කරන්න කියලා බලන්න ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒකෙන් පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මුළුවත්කම් වලගේ. මුළුවත්කම් කියන්නේ මේ ඔක්කොගෙම අගේ. මේ මෙතෙන්ට අපි උත්තරය අරන් තියෙන්නේ මුළුවත්කම් වලගේ. 4,23,000යි. එහෙනම් මුළුවත්කම් වල අගය 4,23,000යි කියලා ලියලා තියෙනවා නම් හරියට දාගන්න. අනිත් අය 4,23,000යි කියලා ලියා ගන්න. මුළුවත්කම් වල අගය 4,23,000යි. ඊළඟට මුළු හිමිකම 1.31 දිනටනේ මේ තියෙන 1.31 දිනට හිමිකම 3,03,000. හිමිකම තීරුවේ එකතු. අපෙන් හිමිකම කීයද කියලා අහන්න. හිමිකම සහ වගකීම් වල එකතුව නෙවෙයි අහන්නේ. හිමිකම. එහෙනම් හිමිකම තීරුවේ ශේෂය 3,03,000. මුළු හිමිකම 3,03,000. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා මුළු වගකීම් වල එකතුව. අන්න දැන් අපිට යාව ගණනය කරගන්න වෙනවා ළමයි. මුළු වගකීම් වල එකතුව අහන්න. මුළු වගකීම් වල එකතුව මේ වගකීම් දෙකයිනේ බැංකු ණය සහ ණය හිමි. එතකොට මෙතන බැංකු ණය සහ ණය හිමි කියන දෙන්නාගේ අවසාන ශේෂයන් දෙක එකතු කරගන්න. බැංකු ණය තියෙනවා රුපියල් 65,000. බැංකු ණය 65,000යි ණය හිමියෝ 55,000යි. එතකොට එකතු කළාම ළමයි මුළු වගකීම් ප්‍රමාණය එනවා 5යි 5යි 10න් බිඳුවයි 1යි 1යි 6යි 6යි 12යි 1,20,000යි. මුළු වගකීම් වලගේ 1,20,000යි 65,000යි 55,000යි එකතු කරලා. ඒතර මුළු වගකීම් වලගේ 1,20,000යි. මුළු වගකීම් දෙකයිනේ. ඒ වගකීම් දෙකේ අවසාන ශේෂයන් තමයි එකතු කරන්නේ. එකතු කරලා උත්තරේ ගන්නවා 1,20,000. ඒ තුන්වෙනි ප්‍රශ්නයට ඊළඟට හතරවෙනි ප්‍රශ්නයට අහනවා මුදල් ශේෂය කීයද කියලා. ශේෂය කියන්නේ ඉතිරිය. ඒතර මුදල් තීරුවේ ශේෂය මේ තියෙන්නේ. මුදල් ශේෂය 43,000. 43,000. මුදල් ශේෂය කියන්නේ මෙයා 43,000. 43,000යි. right. මම ඊළඟට ආයසරයක් ඔයාලට ස්ක්‍රීන් එකට මේ අභ්‍යාසය මේ ප්‍රශ්න පත්‍රය අරගෙන දෙන්නම්.
right දැන් මේ ප්‍රශ්නට අපි උත්තර ලියලා ඉවර කළා. එහා පැත්තට එමු. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 අහන ප්‍රශ්න වලට පිළිතුරු අපි බලමු ළමයි. ප්‍රශ්නාංක 2 පළවෙනි ප්‍රශ්නෙන් අහනවා ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වෙනස් වීමට බලපාන කරුණු දෙකක්. අයිතිකරුගේ හිමිකම වෙනස් වීමට බලපාන කරුණු දෙකක් අහන්න. දැන් මෙතන අපිට ගනුදෙනු දෙකක් ඇහුවා නම් මීට වඩා වෙනස් උත්තරයක් තමයි දෙන්න ඕන. අපෙන් අහන්නේ කරුණු දෙකක්නේ. කරුණු දෙක තමයි එකක් ගැනිලි අනිත් එක්කෙනාව වියදම්. කරුණු දෙකක් ඇහුවාම එහෙමයි. ගනුදෙනු දෙකක් ඇහුවොත් එහෙම අපි ඔය කරුණු වලට නිදසුන් විදියට ගනුදෙනු දක්වන්න ඕනේ. ඒතර ගැනිලි කියලා අපිට කරුණක් ලියන්න පුළුවන් අයිතිකාරයාගේ හිමිකම වෙනස් වීමට බලපාන. මෙතන අහන්නේ හිමිකම වෙනස් වීමට බලපාන. කියන්නේ හිමිකම අඩු වීමට පමණක් නෙවෙයි හිමිකම වැඩි වීමට බලපානේවත් මෙතෙන්ට අයිති. ඒතර හිමිකම වෙනස් වීමට බලපාන කරුණු විදියට අපිට ප්‍රාග්ධනයේ යෙදවීම, ආදායම් ලැබීම, ඊළඟට වියදම් ගෙවීම සහ ගැනිලි සිදු කිරීම ගන්න පුළුවන්. ඊය තමයි කරුණු. ආයසරයක් මම උත්තරේ කියනවා. ප්‍රශ්නෙන් අහන්නේ අයිතිකරුගේ හිමිකම වෙනස් වීමට බලපාන කරුණු දෙකක්. හිමිකම වෙනස් වෙනවා කියලා කිව්වම හිමිකම වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. එහෙනම් අපිට එතකොට වැඩි වෙන්න සහ අඩු වෙන්න බලපාන ඕනම කරුණක් මෙතෙන්ට ලියන්න පුළුවන්. ප්‍රාග්ධනයේ යෙදවීම, ඊළඟට ආදායම් ලැබීම, ඒ දෙන නිසා හිමිකම වැඩි වෙනවා. ඊළඟට ගැනිලි සිදු කිරීම සහ වියදම් දැරීම, ඒ නිසා ඒගොල්ලෝ නිසා හිමිකම අඩු වෙනවා. හරි? ඒ කරුණු ඇහුවාම ওই විදිහට පිළිතුරු දෙන්න පුළුවන්. මේකට ගනුදෙනු ඇහුවාම අපි උදාහරණත් එක්ක දෙන්න ඕනේ. එතකොට අපිට දාන්න පුළුවන් ළමයි ගනුදෙනු ඇහුවොත් එහෙම අයිතිකරු රුපියල් ලක්ෂයක් යෙදවීම, ඊළඟට කොමිස් ආදායම ලැබුණා රුපියල් 10000යි. ඊට පස්සේ අයිතිකරු රුපියල් 25000ක භාණ්ඩ ඉවත් කරගත්තා. ඊළඟට විදුලි ගාස්තු ගෙවුවා රුපියල් 5000යි. ওই විදිහට අපිට ගනුදෙනු ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රශ්නෙන් අහන්නේ කරුණ මොනවද කියලා. ඒතර කරුණු දෙකක් ලිව්වා නම් හරි. ඊළඟට ජයනිගේ ව්‍යාපාරයේ අප්‍රේල් මාසයේ සිදුවෙච්ච ගනුදෙනු ටික ගිණුම් කරන සමීකරණයට බලපා ඇති ආකාරය දෙනු. සෑහෙන ගනුදෙනු ප්‍රමාණයක් තියෙනවා. මේ ගනුදෙනු සියල්ලම සමීකරණයට ඇතුළත් කරලා තියෙනවා. අපෙන් අහන ප්‍රශ්නය තමයි ඒ දිනයන්හිදී සිදු වී ඇතැයි උපකල්පනය කළ හැකි ගනුදෙනු වටිනාකම් සහිතව ලියන්න කියලා තියෙනවා. දැන් විස්තරාත්මකව තියෙන නිසා අපිට ළමයි සෑහෙන දුරට සාර්ථක ගනුදෙනු නිවැරදි තක්කෙටම හරියට ගනුදෙනු ලියන්න පුළුවන්. දැන් මෙතන විශේෂ කරුණු කාරණා දාලා නැහැනේ. අයිතිකාරයා ගැනිලි කරලා නැහැ. නැත්නම් වියදමක් ගෙවලා නැහැ. ඒ වගේ දේවල් මොකුත් දාලා නැහැ. ඒ වගේම ප්‍රාග්ධනය යොදවලා නැහැ. ඒ වගේ දේවල් මොකුත් ලියලා නැති නිසා අපිට ගනුදෙනු ටික ලියනකොට වෙන කාරණා පිළිබඳ සැලකිලිමත් වෙන්න දෙයක් නැහැ. ගනුදෙනු ටික සටහන් කරගෙන ගියා නම් හරි. හැබැයි බැරිලා හරි පල්ලෙහෙන් තිබ්බොත් එහෙම අයිතිකාරයා ගැනිලි කරලා නැහැ කියලා. ඒතර අපි දැනගන්න ඕනේ හිමිකම කොහේ හරි තැනක අඩු වෙලා තියෙනවා නම් ඒ අඩු වෙන්නේ වියදමක් ගෙවපු නිසා කියලා. අන්න ඒ වගේ පල්ලෙහා තියෙන ඔය කාරණා පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ ගනුදෙනු ලියනකොට. නමුත් මෙතන එහෙම එකක් දීලා නැහැ. ඉස්ලාම පළවෙනිද ආරම්භක ශේෂ ටික සමීකරණය දාලා තියෙනවා බලන්න. ආරම්භක ශේෂ ටික සමීකරණය දාලා තියෙනවා. ඊළඟට පළවෙනි ගනුදෙනුව වෙලා තියෙන්නේ 4:3. දින අනුපිළිවෙලින් තමයි අපි ලියන්න ඕනේ. එහෙනම් වා උත්තර ලියපු ගන්න දිනේ දාලා තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම 4:3 කියලා. 4:3 වෙලා තියෙන ගනුදෙනුවේ බලපෑම් දෙක තමයි ළමයි බලන්න මුදල් වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙලා ලක්ෂ 3ක්. එතකොට මුදල් වැඩි වෙලා හිමිකම වැඩි වෙලා ලක්ෂ 3කින් ලක්ෂ 3ක් කියන්නේ ලොකු ගාණක්නේ. එහෙනම් ආදායමක් ලැබුණා විදියට ගන්න බෑ. අයිතිකාරයා අමතර ප්‍රාග්ධනයේ යෙදුවා විදියට ගන්න පුළුවන්. ලක්ෂ 3 කියන්නේ සාමාන්‍ය ලොකු වටිනාකමක්. ඒ නිසා මේ ගනුදෙනුව ලියලා තියෙන්න ඕනේ. මෙන්න මේ අදහස සහිතව අයිතිකරු රුපියල් ලක්ෂ 3ක් අමතර ප්‍රාග්ධනයේ යෙදවීම. අමතර කියන කෑල්ල නැතත් ගැටලුවක් නෑ ළමයි. ප්‍රාග්ධනයේ යෙදවීම කියලා තිබ්බත් හරි. හැබැයි අනිවාර්යෙන් ඔයා අයිතිකරු කියන වචනය සහ මුදල් කියන වචනය, ඒ වගේම ප්‍රාග්ධනය කියන වචනය ටිකක් දාලා තියෙන්න ඕනේ. අයිතිකරු රුපියල් ලක්ෂ 3ක මුදලක් ව්‍යාපාරයට යෙදවීම කියලා කිව්වත් හරි. අයිතිකරු රුපියල් ලක්ෂ 3ක් ප්‍රාග්ධනයේ යෙදවීම කියලා කිව්වත් හරි. එනම් 4:3 ගනුදෙනුව අයිතිකරු රුපියල් ලක්ෂ 3ක ප්‍රාග්ධනය ව්‍යාපාරයට යෙදවීම නැත්නම් අමතර ප්‍රාග්ධනය යෙදවීම. ඊළඟට 4:8 තමයි දෙවෙනි ගනුදෙනුව වෙන්නේ. 4:8 ගනුදෙනුවට අදාළ බලපෑම් දෙක භාණ්ඩවත්කම 50000කින් වැඩි වෙලා තියෙනවා. ණය හිමි වගකීම 50000කින් වැඩි වෙලා තියෙනවා. මේක නම් නිශ්චිතවම ගනුදෙනුව දෙන්න පුළුවන්. භාණ්ඩ අරගෙන, ඒ කියන්නේ භාණ්ඩ වැඩි වෙලා තියෙන්නේ. ඒක අරන් තියෙන්නේ කොහොමද? ණයට. ඒ නිසා තමයි ණය හිමි වගකීම වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ගනුදෙනුව ලියන්න පුළුවන් ළමයි. මතක තියාගන්න ඕනේ ගනුදෙනුව ලියනකොට වටිනාකම අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හරි? අපිට ලියන්න පුළුවන් මේ ගනුදෙනුව
රුපියල් 50000ක භාණ්ඩ ණයට ගැනීම නැත්නම් ණයට ගත්තා. රුපියල් 50000ක භාණ්ඩ ණයට ගැනීම. අනිවාර්යයෙන්ම භාණ්ඩ කියන වචනය තියෙන්නත් ඕනේ. ණයට ගැනීම කියන වචනය තියෙන්නත් ඕනේ. රුපියල් 50000ක භාණ්ඩ ණයට ගැනීම. ඊළඟට 4.12 ඊළඟ ගනුදෙනුව වෙන්නේ 4.12 බලපෑම් දෙක මුදල් වත්කම අඩු වෙලා ණය හිමි වගකීම අඩු වෙලා නිශ්චිතවම ගනුදෙනුවක් දෙන්න පුළුවන් අපිට මුදල් අඩු වෙලා තියෙන්නේ මුදල් ගෙවලා ණය හිමිව අඩු වෙලා තියෙන්නේ කාටද සල්ලි ගෙවලා තියෙන්නේ ණය හිමියන්ට එහෙනම් ගනුදෙනුව තමයි ණය හිමියන්ට මුදල් ගෙවුවා රුපියල් 50000යි ණය හිමියන්ට මුදල් ගෙවුවා රුපියල් 50000යි ගනුදෙනුව 4.12 ගනුදෙනුව ණය හිමියන්ට මුදල් ගෙවුවා රුපියල් 50000යි ඊළඟට 4.17 මෝටර රථ වත්කම වැඩි වෙලා ඒ වගේම අයිතිකාරයාගේ හිමිකමත් වැඩි වෙලා දැන් මෝටර රථ වත්කම වැඩි වෙලා කියන එකෙන් අදහස් කරන්නේ ළමයි මෝටර රථයක් ලැබිලා කියන එකනේ ව්‍යාපාරයට මෝටර රථයක් හම්බ වෙලා ඊළඟට හිමිකම වැඩි වෙලා කියනවා කියන එකෙන් අදහස් වෙන්නේ අයිතිකාරය යොදලා කියන එකනේ අයිතිකාරය යොදලා එහෙනම් නිශ්චිතවම ගනුදෙනුවක් දෙන්න පුළුවන් අයිතිකරු රුපියල් ලක්ෂ 2ක මෝටර රථයක් ව්‍යාපාරයට යෙදවීම අයිතිකරු රුපියල් ලක්ෂ 2ක මෝටර රථයක් ව්‍යාපාරයට යෙදවීම. එතන මෝටර රථය කියන වචනය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද මෝටර රථ වත්කම වැඩි වෙලා තියෙන නිසා. අයිතිකරු රුපියල් ලක්ෂ 2ක මෝටර රථයක් ව්‍යාපාරයට යෙදවීම. ඊළඟට 4.20 ගනුදෙනුව භාණ්ඩ වත්කම රුපියල් 10000කින් අඩු වෙලා ඒ වගේම හිමිකමත් රුපියල් 10000කින් අඩු වෙලා. නිශ්චිතවම ගනුදෙනුවක් අපිට කියන්න පුළුවන්. භාණ්ඩ අඩු වෙලා කියන්නේ ව්‍යාපාරයෙන් භාණ්ඩ අරන් ගිහිල්ලා. හිමිකම අඩු වෙලා කියන්නේ කවුද අරන් ගිහිල්ලා තියෙන්නේ? අයිතිකාරයා. එහෙනම් මේ ගනුදෙනුව තමයි අයිතිකරු රුපියල් 10000ක භාණ්ඩ රැගෙන ගියා කියලා කියන්නත් පුළුවන්. භාණ්ඩ ගැනිලි කළා කියලා කියන්නත් පුළුවන්. හැබැයි ඔතෙන්දී අනිවාර්යෙන් අයිතිකාරයා අරන් ගියා කියන එක තියෙන්නත් ඕනේ. භාණ්ඩ අරන් ගියා කියන එක තියෙන්නත් ඕනේ. අයිතිකරු රුපියල් 10000ක භාණ්ඩ ගැනිලි කළා. රුපියල් 10000ක භාණ්ඩ ගැනිලි කළා. ඒ 4.20 ගනුදෙනුව අයිතිකරු රුපියල් 10000ක භාණ්ඩ ගැනිලි කළා. අනිවාර්යයෙන්ම භාණ්ඩ කියන වචනේ තියෙන්න ඕන ළමයි. හේතුව භාණ්ඩ වත්කම තමයි අඩු වෙලා තියෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට 4.25 ගනුදෙනුව භාණ්ඩ වත්කම 30000කින් අඩු වෙලා මුදල් වත්කම 45000කින් වැඩි වෙලා හානි සිදු වෙලා කියලා කියන්නත් පුළුවන් පුතේ. හැබැයි මතක තියාගන්න ඔයාලගේ වයසේදී දැන් අර කලින් දාපු ගනුදෙනුවට බබෙක් ප්‍රශ්නයක් අහනවා 4.21කට භාණ්ඩ හානි වෙලා කියලා කියන්න බැරිද කියලා. පුළුවන්. එහෙම කියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. භාණ්ඩ හානි වෙලා. භාණ්ඩ හානි වුණාම භාණ්ඩ වත්කම අඩු වෙලා ඒක අලාභයක් නිසා හිමිකමෙන් අඩු වෙනවා. ඒක කියන්න පුළුවන් ඒක හරි. නමුත් ඔයාලගේ මට්ටමේදී අපිට එහෙම භාණ්ඩ හානි සිදුවීම තොග හානි පිළිබඳව උගන්වන්න කියලා කියන්නේ නැහැ. ඒක එහෙම කියන්නේ හේතුව තොග හානි විශේෂයෙන්ම ගනුදෙනුවක් විදිහට අපිට උගන්වන්න කියලා කියන්නේ ළමයි 10 වසරේ බබාලා සහ 11 වසරේ දේව 12 13 තමයි අදාළ වෙන්නේ. ඒ වුණාට මේ පිළිතුරත් ගන්න පුළුවන්. ඔයා ඒක ලියවනම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. ඒ ගැටලුවක් නැහැ. ඒකත් නිවැරදි පිළිතුරක්. භාණ්ඩ හානි තොග හානි සිදුවීම නිසා වෙන බලපෑම් දෙක තමයි භාණ්ඩ වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. ඒක ගන්නත් පුළුවන්. ඊළඟට 4.25 ගනුදෙනුව භාණ්ඩ වත්කම 30000කින් අඩු වෙනවා. ඊළඟට මුදල් වත්කම 45000කින් වැඩි වෙනවා සහ හිමිකම රුපියල් 15000කින් වැඩි වෙනවා. ඔයාලට දැන් ගනුදෙනුව පැහැදිලි බලපෑම් තුනක් තියෙනවා. එකෙන් අදහස් කරන්නේ ළමයි රුපියල් 30000ක භාණ්ඩ රුපියල් 45000කට මුදලට වික්කා කියන. රුපියල් 30000ක භාණ්ඩ රුපියල් 45000කට මුදලට විකිණීම. එතන පැහැදිලිව වටිනාකම් දෙක නිවැරදිව තියෙන්න ඕනේ. 30000ක භාණ්ඩ 45000කට තමයි විකුණන්නේ. මේ විදිහට බලපෑම් දෙක තියෙනවා. රුපියල් 30000ක භාණ්ඩ රුපියල් 45000කට මුදලට විකිණීම. ඊළඟට 4.27 මුදල් වැඩි වෙලා හිමිකම වැඩි වෙලා රුපියල් 20000කින්. දැන් හිමිකම වැඩි වෙලා නිසා අපිට මේක ප්‍රාග්ධනය ඉදවීම කියලා ගත්තොත් නිකන් හරි නෑ වගේනේ. ඇයි උඩින් ලක්ෂ 3ක් ප්‍රාග්ධනය දාලා තියෙනවා. ඒ නිසා ළමයි මේක අපි ආදායමක් ලැබීමක් විදිහට ගමු. නමුත් නිශ්චිත පිළිතුරක් මේකට දෙන්න බෑ අපිට. එක්කෝ අපිට ගන්න පුළුවන් ආදායමක් ලැබීම කියලා නැත්නම් අපිට ගන්න පුළුවන් ළමයි අයිතිකාරය අමතර ප්‍රාග්ධනය ඉදවීම කියලාත් ගන්න පුළුවන්.
නමුත් අපි මෙතෙන්දී මේ වටිනාකමත් එක්ක සංසන්දනය කරලා අපි මේක උපකල්පනය කරමු ආදායමක් ලැබීමක් කියලා. එහෙනම් ඔයා ලියන්න ඕනේ මොනවා හරි ආදායමක්. අපිට ඒකට නිශ්චිත තොරතුරක් දෙන්න බෑ. කුලී ආදායම ලැබුණා 20000යි. ඊළඟට කොමිස් ආදායම ලැබුණා 20000යි. හැබැයි නිකම් ඔයා ආදායමක් ලැබුණා කියලා ලියලා හරියන්නේ නැහැ. ඔයා මොනවා හරි විශේෂයෙන් නම් කරපු ආදායමක් ලැබුණා කියලා ලියන්න. කොමිස් ආදායම ලැබුණා රුපියල් 20000. ඒ 4.27. ඊළඟට 4.28 ගනුදෙනුව මුදල් අඩු වෙනවා රුපියල් 15000කින්. හිමිකම අඩු වෙනවා 15000කින්. මෙතෙන්දී අපිට ළමයි ගැණිලි සිදු කළා කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අයිතිකාරය රුපියල් 15000ක් අරන් ගියා කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිනේ? ගැණිලි කළා කියලා කියන්නත් පුළුවන්. අයිතිකාරය රුපියල් 15000ක් අරන් ගියා කියලා කියන්නත් පුළුවන්. නිශ්චිත පිළිතුරක් දෙන්න විදියක් නැහැ. ඔයාට පුළුවන් විදියට මේ පිළිතුර ලියා ගන්න. වියදමක් ගෙවුවා කියලා ලියමු. ඒක හොඳයි. හරි ගැණිලි කළා හරි කමක් නැහැ. ඒතර විදුලි ගාස්තු ගෙවුවා රුපියල් 15000යි. එහෙම නැත්නම් අයිතික රුපියල් 15000ක මුදලක් රැගෙන ගියා. ඊළඟට 4.29 ගනුදෙනුව භාණ්ඩවත්කම 50000කින් අඩු වෙලා ණය ගැතියව 60000කින් වැඩි වෙලා හිමිකම 10000කින් වැඩි වෙලා තමයි 50000ක භාණ්ඩ 60000කට විකුණලා කොහොමද විකුණලා තියෙන්නේ ණයට. ඒක නිසානේ ණය ගැතියව වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් ගනුදෙනුව තමයි රුපියල් 50000ක භාණ්ඩ රුපියල් 60000කට ණයට විකිණීම. 50000ක භාණ්ඩ රුපියල් 60000කට ණයට විකිණීම. ණයට විකිණීම. ඊළඟට අන්තිම ගනුදෙනුව 4.30 ණය ගැතිය රුපියල් 10000කින් අඩු වෙලා මුදල් වැඩි වෙලා රුපියල් 10000කින්. ණය ගැතිය අඩු වෙලා මුදල් වැඩි වෙලා ළමයි මුදල් වැඩි වෙන්නේ මුදල් ලැබුණාම ණය ගැතිය අඩු වෙන්නේ ණය ගැතිය සල්ලි ගෙනත් දුන්නාම. එහෙනම් ගනුදෙනුව තමයි ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 10000යි. ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 10000යි. right. ඊට පස්සේ ඔයාලට දැන් පුළුවන් මේ පල්ලෙහා තියෙන පිළිතුරු ටික පල්ලෙහා තියෙන ප්‍රශ්න වලට දාලා පිළිතුරු ටික ගණනය කරගන්න පුළුවන්. අර උඩ තියෙන සමීකරණය ළමයි ඒක එකතු කරලා බලන්න. හරි. මම ඒ ටික ඔබට පිළිතුරු අරගෙන ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්නම්. එතකොට මේ පිළිතුරු ටික බලා ගන්න. ඊළඟට අපි ආවොත් එහෙම ඔතෙන්ට පල්ලෙහා තියෙන දැන් ප්‍රශ්නාංක 3ට අදාළව මෙන්න මේ ඔබට ස්ක්‍රීන් එකේ පේන ප්‍රශ්නයට පිළිතුරු ටික ඔයා උඩ තියෙන සමීකරණය එකතු කරලා තීරු එකතු කරලා ශේෂයන් හොයාගෙන ගණනය කරගන්න. මම ඒවට අදාළ පිළිතුරු ටික ඔබට එවන්නම් පිළිතුරු ටික හදාගෙන. ඊළඟට එහා පැත්තට ආවොත් එහෙම ළමයි තුන්වෙනි ප්‍රශ්නය තියෙනවා එහා පැත්තේ. අපෙන් අහන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නේ රෝගිලක්කම් 1 සමිතුගේ ව්‍යාපාරේ 2018 වර්ෂයට දාලා තොරතුරු ටිකක් දෙනවා අපට. 1 දිනට ප්‍රාග්ධනය 2,50,000යි. වර්ෂය තුල ලැබුණු ආදායම 60,000යි. ඊළඟට වර්ෂය තුල දරපු වියදම 25,000යි. ඊළඟට අයිතිකරු යෙදුව අමතර ප්‍රාග්ධනය 90,000යි. වර්ෂය තුල ගැණිලි රුපියල් 10,000ක් තියෙනවා. අහන්නේ 12.31 දිනට හිමිකමනේ. අපි මේක පැහැදිලිව ලියලා ඉතින් එකතු කරගන්න ඕනේ. පිළිතුර හදා ගන්න ඕනේ. ඉස්සලාම 1 දිනට හිමිකම 2,50,000ක් තියෙනවා. එයා උඩින්ම අපි ලියා ගන්නවා 1 දිනට හිමිකම 2,50,000යි. පැහැදිලිව මේවා ලියලා තියෙනවා. 1 දිනට හිමිකම 2,50,000යි. ඒ 2,50,000ක හිමිකමට ඊළඟට තියෙන ළමයි අපට ආදායමක් ලැබිලා රුපියල් 60,000ක්. එහෙනම් මේ ආදායම හිමිකමට එකතු කරන්න ඕනේ. මොකද ආදායම් ලැබෙනකොට හිමිකම වැඩි වෙනවා. එතකොට හිමිකම 3,10,000ක් වෙනවා. ඊළඟට වියදම් තියෙනවා රුපියල් 25,000ක්. වියදම් කළාම හිමිකම අඩු වෙනවා. එහෙනම් වියදම හිමිකමෙන් අඩු කරලා දානවා. එතන උත්තරේ 10න් 5ක් අඩු කළාම 5යි. ඊළඟට 9න් 2ක් අඩු කළාම 8යි 2යි 2,85,000ක් වෙනවා හිමිකම. 2,85,000. ඊළඟට අයිතිකාරය 90,000ක් අමතර ප්‍රාග්ධනය දාලා තියෙනවා. එතකොට හිමිකම අමතර ප්‍රාග්ධනය අපි එකතු කරන්න ඕනේ. එතකොට හිමිකම හැදෙනවා 5යි. 8යි 9යි 17න් 7යි 1යි 3යි 3,75,000යි. ඊළඟට ගැණිලි 10,000ක් කළාම හිමිකම අඩු වෙනවා. ඒතකොට හිමිකම හැදෙනවා 3,65,000යි කියන. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 1 අයිතිකරුගේ හිමිකම ගණනය කර දක්වන්න. පැහැදිලිව පියවරෙන් පියවර හිමිකම ගණනය කරලා තියෙන්න ඕනේ. ගණනය කරලා අවසානයේ පිළිතුර 3,65,000ක් විදියට ඔයාලට ඇවිල්ලා තියෙන්නත් ඕන. 3,65,000යි හිමිකම.
ඊළඟට ප්‍රශ්නාංක 2 තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 2 සමිතුගේ ව්‍යාපාරයේ වර්ෂය තුල ආදායම 40000කින් වැඩි වුණා නම් අයිතිකරුගේ හිමිකම ගණනය කරන්න කියලා තියෙනවා. එතකොට දැන් 365000යි අයිතිකාරයාගේ හිමිකම තියෙන්නේ. තව 40000කින් ආදායම වැඩි වෙනවා. ඒතර ආදායමක් වැඩි වුණාම වෙන්නේ අයිතිකාරයාගේ හිමිකමත් වැඩි වෙනවා. එහෙනම් 365000ට මේ ආදායම අපි එකතු කරනවා. 40000. එතකොට අයිතිකාරයාගේ හිමිකම හැදෙනවා 405000යි කියන. 405000යි. ආදායම දැනට තියෙන හිමිකමට එකතු කරනවා. හරි. එතකොට සමිතුගේ හිමිකම හැදෙනවා ළමයි රුපියල් 405000යි. 365000ක හිමිකමට 40000ක් එකතු කළාම 405000ක් වෙනවා හිමිකම. ඊළඟට පහත සඳහන් පද කෙටියෙන් පැහැදිලි කරන්න කියලා තියෙනවා. අපි මේ ටික ලියාගමු. දැන් ඉස්සෙල්ලාම බැංකු අයිරාව කියන පදයක් ගැන අපෙන් අහනවනේ. ළමයි මේකේ නිර්වචනය ඔයා ලියා ගන්න. ඔයාට ඉගෙන ගන්න පුළුවන් පැහැදිලිව. ඉස්සරහා තියෙනවා අපිට බැංකු ගිණුම කියලා පාඩම. මම කලින් ඔයාලට මතක් කළා. එතෙන්දී අපි මේක පැහැදිලි කරගමු. දැන්ට නිර්වචනය ලියා ගන්න. මොකද නැත්නම් ඔබට මේ ඔයා කොච්චර පැහැදිලි කරලා දුන්නත් මෙතෙන්දී තේරෙන එකක් නැහැ. නිර්වචනය ලියා ගන්න. බැංකු අයිරාවක් කියන්නේ ළමයි. පහත සඳහන් පද කෙටියෙන් පැහැදිලි කරන්න කියලා දීලා තියෙනවා. එතකොට ඒකේ අහන්නේ ඉස්සෙල්ලාම බැංකු අයිරාව. බැංකු අයිරාවක් කියන්නේ ළමයි මෙන්න මෙතන ප්‍රශ්නේ මේ තියෙන්නේ. බැංකු අයිරාවක් කියලා කියන්නේ ඔයා ලියා ගන්න නිර්වචනය ජංගම ගිණුමක ඇති ශේෂයට වඩා. ජංගම ගිණුමක් කියන්නේ චෙක්පත් වලින් ගනුදෙනු කරන්න පුළුවන් ගිණුමක්. ලියා ගන්නකෝ. ජංගම ගිණුමක ඇති ශේෂයට වඩා. ඒ කියන්නේ ජංගම ගිණුමේ තියෙන සල්ලි ප්‍රමාණයට වඩා කියන එක. ජංගම ගිණුමක ඇති ශේෂයට වඩා ජංගම ගිණුමක ඇති ශේෂයට වඩා වැඩි අගයක් දක්වා වැඩි අගයක් ඒ කියන්නේ ශේෂයට වඩා වැඩි ප්‍රමාණයක් ජංගම ගිණුමක ඇති ශේෂයට වඩා වැඩි අගයක් දක්වා ආයසරයක් කියනවා ජංගම ගිණුමක ඇති ශේෂයට වඩා වැඩි අගයක් දක්වා චෙක්පත් ලිවීමට ලබා දෙන අවසරය චෙක්පත් ලිවීමට ලබා දෙන අවසරය චෙක්පත් ලිවීමට ලබා දෙන අවසරය බැංකු අයිරාව ලෙස හඳුන්වයි. චෙක්පත් ලිවීමට ලබා දෙන අවසරය බැංකු අයිරාව ලෙස හඳුන්වයි. මම ආයසරයක් නිර්වචනය කියන්නම් බලන්න හරියට ලිව්වද කියලා. ජංගම ගිණුමක පවතින ශේෂයට වඩා නැත්නම් ජංගම ගිණුමක ඇති ශේෂයට වඩා වැඩි අගයක් දක්වා චෙක්පත් ලිවීමට ලබා දෙන අවසරය බැංකු අයිරාව ලෙස හඳුන්වයි. අපි ඉගෙන ගමු ඉස්සරහදී ළමයි මොකක්ද ජංගම ගිණුමක් කියන්නේ? චෙක්පත් වලින් කරන ගනුදෙනු කොහොමද කරන්නේ? ඒතර අයිරාවක් ඇති වෙන්නේ කොහොමද? ඔය අපි ඉස්සරේ ඉගෙන ගමු. ඊළඟට ඒකේ දෙවෙනි කාරණාව අපෙන් අහනවා මේ පැහැදිලි කරන්න කියලා කියනවා ගැනිලි කියන වචනේ. ගැනිලි අපි හඳුනාගත්තේ අයිතිකරු ව්‍යාපාරයෙන් ඉවත් කර ගන්නා සියලුම දෑ ගැනිලි ලෙස හඳුන්වයි කියලා තමයි අපි කිව්වේ. ලියා ගන්න කියනවා ගැනිලි. ගැනිලි කියන්නේ අයිතිකරු ව්‍යාපාරයෙන් ඉවත් කර ගන්නා සියලුම දෑ. අයිතිකරු ව්‍යාපාරයෙන් ඉවත් කර ගන්නා සියලු දෑ. අයිතිකරු ව්‍යාපාරයෙන් ඉවත් කර ගන්නා සියලු දෑ. සියලුම දේවල්. ඊළඟට අපෙන් අහනවා ජංගම නොවන වත්කම් කියන්නේ මොනවද කියලා. ජංගම නොවන වත්කමක් කියලා කියන්නේ ළමයි ඔයා ඒක නම් දැන් හොඳටම දන්නවා. ජංගම නොවන වත්කම් කියන්නේ මාස 12කට වඩා වැඩි කාලයක් ප්‍රතිලාභ ලබා දෙන වත්කම්. ජංගම නොවන වත්කම් හඳුන්වනවා මාස 12කට වඩා වැඩි කාලයක් ප්‍රතිලාභ ලබා දෙන වත්කම්. මාස 12කට වඩා වැඩි කාලයක් ප්‍රතිලාභ ලබා දෙන වත්කම්. ඊළඟට ජංගම වගකීම් ගැන අහනවා. ජංගම වගකීමක් කියලා කියන්නේ ආපසු ගෙවීමට මාස 12කට වඩා අඩු කාලයක් ලැබෙන ණය. ආපසු ගෙවීමට මාස 12කට වඩා අඩු කාලයක් ලැබෙන ණය.